Okay, good morning. Good morning. Good morning, sir. Good morning, sir. Right. ඉගෙන ගන්න දැන් ඇහෙනවනේ. අද අපි ක්ලාස් එකේ අපි කරන්න යන්නේ අපි කළා payment methods හතරම කළා කරලා ඉවරයි. මම උගන්ට කිව්වා UCP 600 එක කියවන්න පටන් ගන්නයි කියලා. මම ඒක කියන්නේ last moment දැන් ඔයගොල්ලෝ මාගේ ස්ටුඩන්ට්ස්ලා නම් මගෙන් ඒවා ස්ටඩි කරනවා නම් මම කැමතියි ඔයගොල්ලෝ ඔක්කොම එක්සෑම් එක පාස් කරනවා නම්. පාස් වෙන්නේ නැතුව නිකන් මගෙන් ඉගෙන ගන්න වැඩක් නැහැ. ඔයගොල්ලෝ පාස් කරන අපිට නන්දුවක් තියෙන්නේ. ඉතින්දී විශේෂයෙන්ම international trade පාස් වෙන්න නම් UCP 600 URC 522 මේ දෙක පාඩම් කරන්න ඕන. ඊට පස්සේ තව එනවා URL 725. ඔය කොහොම එකට පාඩම් කරන්න බෑ. ඒකටම මම ඔයගලන්ට කියන දේක් තමයි පණ කියනවා වගේ ඔය එක දිගට පාඩම් කරන්න බෑ. මතක හිටින්නේ නැහැ. මම කියන කාලේ හොයාගන්න බෑ. ඔයගොල්ලෝ ඔක්කොම රස්සාවල් කරන කට්ටිය. කාලේ ඉගෙන තමන් ළමයි ඉන්න කැම්පස් එකේ ළමයි මේ වැඩ අස්සේ මේවා කරන්න බෑ. ඉතින් ඒකින්ද ටික දැම්මම පටන් ගන්න. මොකද අපිට ඒක හොඳටම පැහැදිලි. රිවිෂන් ක්ලාස් එකට ළමයි එනවා. රිවිෂන් ක්ලාස් එකට ඇවිල්ලා මම කිව්වම UCP 600 ආටිකල් 20 කියලා සමහර ළමයි අහනවා මොකද්ද UCP 600 කියන්නේ කියලා. ඒක නොදැන්න රිවිෂන් එකකට ගිහලා රිවිෂන් එකෙන් පාස් වෙන්න හදනවා කියන එක නම් විහිළුවක්. ඉතින් ඒකින්ද ඔයගොල්ලෝ ඒ තත්ත්වෙට වැටෙන්න එපා අන්තිම මොහොතේ. යන්න ගිහිල්ලා දැම්මම මේ කරනවා. URC එක මම හිතනවා දැන් කියවල ඉවර කරලා ඇති කියලා. දැන් UCP 600 එකේ අපි ආටිකල්ස් කීපයක් කතා කළා. 1 2 3 4 5 ඊට පස්සේ 6 කතා කළා 7 8 9 10 අපි කතා කළා. ඊට පස්සේ අපි කතා කළේ නෑ. ඔය ටික අපි ඩිස්කස් කළා. තව 14 එහාට සැරේ කතා කළා. 14. ඉතින් තව අපි මම වෙනම UCP කතා කරන්න යන්නේ නෑ. ඒකින්ද ඔයගොල්ලෝ පාඩම් කරන්න පාඩම් කරාට පස්සේ තව තේරෙන්නේ නැති හරියක් තියෙනවා නම් පාස් පේපර්ස් වල බලලා කරුණා කරලා මට ක්ලාස් එකේදී කියන්නේ ලැබෙන සුමාන පන්ති කරමුද කියලා. ඒක මට ඒක කරලා මම උදව් කරන්න පුළුවන්. හරි. UCP 600 එකේ ඉන්න හැමතිස්සෙම පාඩම් කරගෙන තියෙනවා. අද අපි බලාපොරොත්තු වෙන මම ඉදා කතා කළා සැලේකන ණයවර ගැන. සැලේකන ණයවර ගැන අපි කතා කළා. ඒ කියන්නේ ડોකියුමන්ටරි ක්‍රෙඩිට් ගැන කතා කළා. සාමාන්‍ය ડોකියුමන්ටරි ක්‍රෙඩිට් ගැන තමයි කතා කළේ. අපි කතා කළා තුටුවන එකක් ඊගාවට භාවිතීය ණයවර. ඒ කියන්නේ සයිට් LC එකකුයි යූසර්ස් LC එකකුයි අපි කතා කළා කොහොමද කියලා. එතකොට දැන් ඔයගලන්ට බලන්න ඇති ඉච්චර තියෙන්නේ LCs කියලා නෑ. LCs ගත්තාම LCs වර්ග රාශියක් තියෙනවා. දැන් කලෙක්ෂන් වගේ නෙමෙයි. කලෙක්ෂන් නම් එක ක්‍රමයක් තියෙන්නේ. either DP or DA. එක DP එක DA. But when it comes to documentary credit, there are so many special types, special credits, special types of credit. ඉතින් ඒකින්ද මේ special types ගැන අපි ඉගෙන ගන්න ඕන විවිධ වර්ගයේ සලේකන ණයවර ඉටු ගැන. right? අද අපි කරන්න යන්නේ අනේකයි. සලේකන ණයවර ලිපි වර්ගය. අපි ඉගෙන ගත්තා සලේකන ණයවර ලිපියක් කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්තා. අපි ඒක පොඩ්ඩක් නැවත මතක් කරගමු. ණයෙහි නියමයන් සපුරාලන්නේ නම් එවනු ලබන බවට දෙන කොන්දේසි සහගත අපයක්. ණයෙහි නියමයන් සපුරාලන්නේ නම් ණයෙහි නියමයන් කියන්නේ ණයක් නෙමෙයි ණයවරේ. If the conditions of the document credit is complied, if the terms and conditions of the document credit is complied, documented credit. ණයවරේ නියමයන් සපුරාලන්නේ නම් condition සපුරාලන්නේ නම් ගෙවනු ලබන බවට දෙන
අපියක්. කවුද මේ අපේ දෙන්නේ? නිකුත් කරන බැංකුව ණයවර ලිපියේ ඇප්ලිකන්ට් වෙනුවට අයදුම්කරු වෙනුවට. එතකොට අපි කිව්වා ණයවර ලිපියක් ගැන කතා කරනකොට ඒ ණයවර ලිපියේ ඔයගොල්ලන්ට බෝඩ් එක පේනවද? බෝඩ් එක පේනවද? ඔව් සර්. ඔව් සර්. අපේ ණයවර ලිපියක් ගත්තාම ඩොකියුමන්ටරි ක්‍රෙඩිට් ගත්තාම ඒකේ තියෙනවා මේට අදාළ ගොඩාක් ලියකියවිලි තියෙනවා කියලා අපි කිව්වා. එකක් තමයි financial document. Financial document. Financial document එක කියන්නේ bill of exchange, bill of exchange or draft. Bill of exchange or draft. විනිමය බිල්පත හෝ ඩ්‍රාෆ්ට් එකක් කියන්නේ මේ අනකරය. එතකොට තව තියෙන්න පුළුවන් commercial invoice, වාණිජ්‍ය invoice එක. commercial invoice. තව තියෙන්න පුළුවන් transport document. Transport document එකක් තියෙන්න පුළුවන්. නැවකින් එනවා නම් bill of lading, aircraft එකකින් එනවා නම් airway bill, එතකොට truck එකකින් යවනවා නම් truck consignment note එක, ඒ වගේ නොයෙකුත් transport documents තියෙන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා various other documents. Various other documents යටතේ අපිට ගන්න පුළුවන් certificate of origin, ප්‍රභවස්ථාන සහතිකය, certificate of origin, ප්‍රභවස්ථාන සහතිකය, wait list, බරපිළිවෙළ සහතිකය, wait list. හරි. තව මොනවද අපිට වෙන්න පුළුවන්? various other documents, inspection certificates. Inspection certificate. පරීක්ෂණ වාර්තා. ඔය වගේ තව ගොඩාක් තියෙනවා. ඊට පස්සේ තවත් එකක් තමයි ඊගාවට එන්න පුළුවන් ඉන්ෂුරන්ස්. අනිත් එක තමයි ඉන්ෂුරන්ස්. ඒතර මේ වගේ ඩොකියුමන්ට්ස් රාශියක් අයිති වෙනවා සලේකන ණයවරයකට. සලේකන ණයවරයකට. එතකොට දැන් සාමාන්‍ය සලේකන ණයවරයකට මෙන්න මේ සේරම ලියවිලි තියෙනවා. සාමාන්‍ය සලේකන ණයවරයකට. නමුත් අපි ඉගෙන ගන්න මේ යන අලුත් එක පිවිතුරු ණයවර ලිපි. clean credits. Clean credits. Right? Clean credits. අපි දැන් collection එක ඉගෙන ගත්තා clean collection කියලා. දැන් ඉගෙන ගන්න clean credit. Clean credit කියන්නේ පිවිතුරු ණයවර ලිපි. සාමාන්‍ය මේ පිවිතුරු ණයවර ලිපි නිකුත් කරන්නේ බැංකුවක් මගින්. ඒ වගේමයි මේ විකුණුම්කරු විනිමය බිල්පත නිකුත් බැංකුව මත නිකුත් කරන අතර ඒ ආදාළ කිසිදු ලේඛනයක් නොමැත. දැන් විකුණුම්කරු මේ goods ටික ship කරලා
ඩොකියුමන්ට්ස් ටික දෙන්න ඕනේ යාගේ බැංක් එකට නෙගෝෂিয়েට් කරන්න ගණදෙනු කරන්න. එතකොට එහෙම දුන්නාම ඒන බිල්පත් මේ ඔක්කොම ඩොකියුමන්ට්ස් දෙන්න බෑ ලේඛන දෙන්න බෑ. නමුත් මේ පියුතුරු ණයවර ලිපියේදී ආදෙන්නේ මෙන්න මේ ෆයිනෑන්ෂල් ඩොකියුමන්ට් එක විතරයි. ෆයිනෑන්ෂල් ඩොකියුමන්ට් එක විතරයි එයා දෙන්නේ. පියුතුරු ණයවර ලිපියේ. පැහැදිලි නේද? උතර අනිත් එකක්වත් එන්නේ නැහැ. සාමාන්‍යයෙන් මේවා බැංක්ස් වලින් නිකුත් කළාට බොහොම කලාතුරකින් තමයි කරන්නේ. හොඳ කස්ටමර් කෙනෙක්ට කරනවා මිසක් එහෙම නැත්නම් 100%ක මුදල් කෑෂ් කවර් එකක් තියෙනවා නම් විතරයි අපි මේ වගේ දේවල් කරන්නේ. මොකද හරි ඩේන්ජරස්. දැන් මේකේ ඩොකියුමන්ට් එක චෙක් කරන්න මේ වේ ඩොකියුමන්ට්ස් චෙක් කරලා ණයේ නියමයන් සපුරාලන්නේ නම් පමණයි අපි ගෙවන්නේ. බැංකුව ගෙවන්නේ ණයේ නියමයන් සපුරාලන්නේ නම් පමණයි. නමුත් මෙතෙන්දී චෙක් කරන්න ඩොකියුමන්ට්ස් නැහැ. තියෙන්නේ පොරොන්දු වෙච්ච ඩ්‍රාෆ්ට් එක විතරයි. පොරොන්දු වෙච්ච ඩ්‍රාෆ්ට් එක විතරයි. හරි? ටීම් දෙන්නේ. ඒක තමයි අපි කියන්නේ පියුතුරු ණයවර ලිපිය. මොනවාද ප්‍රශ්නයක් තියෙනවද ඒකේ? ප්‍රශ්නයක් තියෙනවද? නෑ සර්. එතකොට කමර්ෂල් ඉන්වොයිසස් ඒ මුකුත් කස්ටමර්ට හම්බෙන්නේ නැද්ද? ක්ලියර් කරගන්න ගියාම එතකොට කිසි දෙයක් නැහැ. එයාට ඒව ටික ඔක්කොම එක්ස්පෝර්ට් එයාට වෙනම යවනවා. ඕකේ සර්. එයාට වෙනම යවනවා. බැංකුව හරහා යන්නේ විනිමය බිල්පතේ විතරයි. මොකද ඒගොල්ලෝ සල්ලි ටික ගන්න ඕනේ නේද? හරි. හරි සර් ක්ලියර් thank you. right okay. ඊගොට අපි ගමු ස්ටෑන්ඩ් බයි ලෙටර් ඔෆ් ක්‍රෙඩිට්. උපස්ත ණයවර ලිපි එහෙම නැත්නම් කියන සමීපස්ත ණයවර ලිපි කියලා එක එක නම් තියෙනවා. අන්න ඒක තමයි මම මේ ඉංග්‍රීසි වලින් ගොඩක් ලියන්නේ ඉංග්‍රීසි වලින් කරන්නේ ඒකයි මම මේ පාරේ විතරයි මේ සිංහලෙන් අපි මගේ අවුරුදු 10 අවුරුදු 8කට අවුරුදු 8ක් තිස්සේ මම මේ DBF එකයි DBF එක දෙකම කරනවා. සිංහල මීඩියම් ඉගෙනුවත් මම නෝට්ස් ටික දෙන්නේ ඉංග්‍රීසි වලින්. ඒක මම ඕන කමින් කරන්නේ. මොකද ඕගලන්ට මේ කියවලා ඉගෙන ගන්න පොත් නැහැ. සිංහලෙන් හරියව නැහැ. සිංහලෙන් හරියව නැහැ. හරි? ඉංග්‍රීසි බුක්ස් තමයි ගොඩක් තියෙන්නේ. ඒකට අපි ඉංග්‍රීසි ටර්ම්ස් දැනගෙන ඉන්න ඕන. ඒකම ඊට ඩේන්ජරස් එළිය තමයි ස්ටෑන්ඩ් බයි ලෙටර් ඔෆ් ක්‍රෙඩිට් කියන එකට එක එක જાතිය නම් තියෙනවා. සිංහලෙන් තියෙන උපස්ත කියලා කියනවා සමීපස්ත කියලා කියනවා. දැන් විභාගෙට මම මේක හරියට ඉගෙනුවේ නැත්නම් මම උපස්ත ණයවර ලිපි කියලා ඉගෙනුවොත් පේපර් එකට දෙනවා සමීපස්ත ණයවර ලිපි කියලා. මේගොල්ලෝ බලනවා මේ මිනිස්සයා අපිට ඒක ඉගෙනුවේ නැහැ නේ. ඔක්කොම ඉගෙනුවා ණයවර ලිපි උපස්ත ණයවර ලිපි ඉගෙනුවේ නැහැ. ඒ දෙකම එකයි. ඒකයි මම වචන දෙන්නේ. හැබැයි දැන් අපි ප්‍රශ්න ඇති කරලම කෑ ගහලම දැන් මේ වගේ දෙයක් දෙනකොට ඉංග්‍රීසි වර්ඩ් එක ඉංග්‍රීසි ටර්ම් එක දෙනවා. ඉංග්‍රීසි ටර්ම් එක දුන්නාම දැන් ඔයගොල්ලෝ දන්නවා අඩුම ගානේ මේ කතා කරන්නේ මේ ස්ටෑන්ඩ් බයි ලෙටර් ඔෆ් ක්‍රෙඩිට් එක තමයි. හරි. දැන් බලමු මොකද මේ උපස්ත හෝ සමීපස්ත ණයවර ලිපි. එමෙතන මම මේ දෙක සිංහල වචන දෙක මම පාවිච්චි කරන්නේ නැහැ. මම ස්ටෑන්ඩ් බයි ලෙටර් ඔෆ් ක්‍රෙඩිට් කියලා මම පාවිච්චි කරන්නේ. ඔයගොල්ලෝ ලියනකොට ඔයගොල්ලෝ ලියා ගන්න. right? සාමාන්‍යයෙන් මේක බැඳුම් කරයක් වෙනුවට විකල්පයක් ලෙස භාවිත කරන්න පුළුවන් දෙයක් තමයි මේ ස්ටෑන්ඩ් බයි ලෙටර් ඔෆ් ක්‍රෙඩිට් එක කියලා කියන්නේ. දැන් මට කියන්න ඕගොල්ලෝ LC එකක් සාමාන්‍ය LC එකක් ඇරියාම ඒ LC එකට අපි ගෙවන්නේ ඒ අදාළ කාර්යයන් කරලා ඒ අදාළ බඩු ටික යවලා ඒ LC එකේ නියමයන්ට අනුකූලව ඩොකියුමන්ට්ස්
අපිට ලැබුණොත්ද ගෙවන්නේ නොලැබුණොත්ද ගෙවන්නේ? අපිට ලැබුණොත්ද ගෙවන්නේ නොලැබුණොත්ද ගෙවන්නේ? ලැබුණොත් ගෙවන්නේ සර්. ලැබුණොත් පමණයි. අපිට ලැබුණොත් විතරයි ගෙවන්නේ. ඒ කියන්නේ if the documents are complied with the terms and conditions of the LC. ණයේ නියමයන් වලට අනුකූල වුණොත් ණයේ නියමයන් වලට අනුකූල වුණොත් පමණයි අපි ගෙවන්නේ. මේ ස්ටෑන්ඩ් බයි ලෙටර් ඔෆ් ට්‍රේඩ් එක කියන්නේ ඊට ඒකේ විරුද්ධ පැත්තක්. හරිද? එතෙන්දී මේක ගෙවන්නේ නියම කර ඇති ලේඛන මත සාමාන්‍යයෙන් ඒ පැහැර හැරීමක් සඳහා ගෙවීමට ඉල්ලන විධිමත් ඉල්ලුම් පතක්. දැන් ඒ ඉල්ලුම් ලේඛන මත ඒ වැඩේ හරියට කෙරුණේ නැත්තම් ඒ බාණ්ඩ ටික හරියට යවුවේ නැත්තම් නියම කාලයට යවුවේ නැත්තම් ඒ කන්ඩිෂන්ස් වලට යවුවේ නැත්තම් ගෙවන්න වෙනවා. දැන් බාණ්ඩයේ අරගේ ඔපොසිට් එක. හරි? සඳහන් කර ඇති කිසියම් මුදලක් අර්ථලාභියාට ගෙවන බවට උපස්ථ ණයවර ලිපියෙන් පොරොන්දු වෙනවා. දැන් ඒ කියන්නේ මෙතන ඉන්නවා බය කෙනෙක් ඉන්නවා. වෙනුකරු. මෙතන ඉන්නවා සෙලර්. එතන මේ දෙන්න අතරේ කොන්ට්‍රැක්ට් එකක් තියෙනවා. විකුණුම් ගිවිසුමක් තියෙනවා. සෙලර් මෙයාට බඩු වෙනවා. බාණ්ඩ වෙනවා goods. ලැබුණාම බය මොකද කරන්න ඕනේ? මේ කොන්ට්‍රැක්ට් එක හැටියට. මෙයා පළවෙනි එක goods ඉවර පස්සේ දෙවෙනි එක පේමන්ට් එක කරන්න ඕන. ඕම සංග්‍රහයි මේ පියාවයි. right? එතකොට දැන් මෙතෙන්දී මේක ඇවිල්ලා open account transaction එකක් වගේ. open account transaction නෑනේ. විවෘත ගෙනුම් ක්‍රමේ මේක විවෘත ගෙනුම. ඒ විවෘත ගෙනුම් ක්‍රමයේ අර්ථය යන transaction එක. collection එකකට වෙන්න පුළුවන්. හරිද? දැන් බැරි වෙලාවත් මේ බඩු ආවට පස්සේ බය ගෙව්වේ නැත්තම් payment එක. බය payment එක කරනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ සම්පූර්ණ transaction එක හැම මාසෙකම වෙනවා. every month. right? every month. හැම මාසෙකම මේ transaction එක වෙනවා. වෙනකොට 1 2 3 4 5 මේ මාස 5 තිස්සේ මේක යනවා. පළවෙනි මාසේ බඩු එවුවා ගෙවුවා. දෙවෙනි මාසේ බඩු එවුවා ගෙවුවා. තුන්වෙනි මාසේ බඩු එවුවා ගාන්ට ගෙවුවා. හතරවෙනි මාසේ ගෙව්වේ නැහැ. ගෙව්වේ නැති වුණාම දැන් මෙයා සෙල රිස්ක් එකක ඉන්නේ. හරිද? දැන් මේගොල්ලෝ කරන්නේ මේ කොන්ට්‍රැක්ට් එක සයින් කරනකොටම මාස 6කට ඕ කාලයකට මාස 6 කාලයකට ස්ටෑන්ඩ් බයි LC එක කරනවා. ස්ටෑන්ඩ් බයි LC එක කරනවා. ඒ ස්ටෑන්ඩ් බයි LC එකෙන් කියන්නේ මේ විකුණුම් කරු ගැනුම් කරුට බඩු යවනවා. ඒ සඳහා ගැනුම් කරු විසින් ඒ මුදල නියමිත කාලයක් තුළලා වෙදමු සුමානයක් හෝ සුමාන දෙකක් හෝ මාසයකට ප්‍රති ගෙවන්න ඕන. යම්කිසි නොගෙවා පැහැර හැරීමක් වුණොත් අර නිකුත් කරපු බැංකුව ඒ මුදල සෙලරට ගෙවන බවට සහතික වෙනවා. බෙනිෆිෂරියට ගෙවන බවට සහතික වෙනවා. ගෙව්වේ නැත්තම්. බැරි වෙලාවත් ගෙවලා තිබුණොත් දැන් මේකත් හරියට ගෙවුවොත් එහෙම මේකත් හරියට ගෙවුවොත් එහෙම මොකද වෙන්නේ? මේ ස්ටෑන්ඩ් බයි ලෙටර් ඔෆ් ක්‍රෙඩිට් එකට වෙන්නේ මේක මාස 5කට අපි නිකුත් කළා. මාස 5 අවසානයේදී ඒක එක්ස්පයර් වෙලා යනවා. ඉච්චරයි. ඊට පස්සේ කැන්සල් කරලා දානවා. කිසිම දෙයක් උනේ නැහැ. පැහැර හැරියේ නැහැ මෙයා. මෙයා දිගටම ගෙවුවා. එහෙනම් එතනින් එහාට ප්‍රශ්නයක් නැහැ. නමුත් කොයි වෙලාවෙ මේ මිනිස්සයා නොගෙවයිද කියන සැකය තියෙනවා. රටවල් දෙකක් නොදන්නා පාර්ශ්වයන් වෙන්න පුළුවන්.
ඉතින් ඒ සැකේ උඩ තමයි අපි මේ සැකය කවර් කරගන්න මේ ස්ටෑන්ඩ් බයි එල්සී එක නිකුත් කරන්නේ. රයිට්. සාමාන්‍යයෙන් බැඳුම් කරේකද කරන්නේ මේක. බැඳුම් කරයක් කරනකොට ඕකම කරන්නේ. දැන් බැඳුම් කරයක් කියන්නේ බොන්ඩ් එකක්. එහෙම නැත්නම් ගැරන්ටි එකක්. බොන්ඩ්ස් ඇන්ඩ් ගැරන්ටිස් අපි ඉෂුව කරනවා. අපි හිතමු මේක ඇවිල්ලා trade transaction එක තවත් trade transactions වෙන්න පුළුවන්. වෙනත් ආකාරයක trade transactions. අපි බිල්ඩින්ග් එකක් හදනවා. හරිද? දැන් මේ අපි බිල්ඩින්ග් එකක් හදනවා. බිල්ඩින්ග් එක හදද්දී මේ බිල්ඩින්ග් එකට යම් කිසි කාලයක් තියෙනවා. අනේ කාලයේ උඩදී තමයි අපි මේ බිල්ඩින්ග් එක හදාගෙන යන්නේ. එතකොට කොන්ට්‍රැක්ට් එකක් සයින් කරලා ඒ කොන්ට්‍රැක්ට් එකේ කියනවා මෙන්න මේ විදිහට බිල්ඩින්ග් එක 2021 ජනවාරි 30ට ප්‍රථම මේක හදලා අපිට බාර දෙන්න ඕන. දුන්නේ නැත්නම් අපි ක්ලේම් කරනවා. right? එතකොට බාර දුන්නොත් අර ගැරන්ටි එක නිකම්ම කැන්සල් වෙනවා. එයා ඒ කාර්යය සම්පූර්ණ කරලා ඉවරයි. උනේ නැත්තම් විතරයි අර ගැරන්ටි යටතේ ක්ලේම් එකක් එන්නේ. මේකෙත් අන්න ඒ වගේ. මේකෙත් අන්න ඒ වගේ තමයි යන්නේ. අපි ඔක්කොම හොඳට ගියොත් ඒක කැන්සල් වෙනවා. යම් කිසි දෙයක් අප්සෙට් පැහැරීමක් වුණොත් විතරයි මේක ක්ලේම් කරන්නේ. එතකොට bonds and guarantees standby letter of trade එකම නම් ඇයි එහෙනම් මේ දෙකක් පාවිච්චි කරන්නේ? මොකද bonds and guarantees භාවිතා වෙන්නේ ICC එකේ International Chamber of Commerce වල වාණිජ්‍ය මණ්ඩලයේ එහා අදාළ නීති රීති යටතේ. නමුත් standby letter of trade එක අපිට භාවිතා වෙනවා UCP 600 මගින් භාවිතා වෙන්න පුළුවන්. ඒකම සමහර රටවල් තියෙනවා ඇමරිකාව වගේ රටවල් විශේෂයෙන්ම ඇමරිකාවේ bonds and guarantees නෛතිකව වළංගු නැහැ. නීතියෙන් වළංගු නැහැ. ඒගොල්ලෝ භාවිතා කරන්නේ ඒකේ නීති අනුකූල භාවයක් නැහැ. ඒගොල්ලෝ භාවිතා කරන්නේ standby letter of trade තමයි භාවිතා කරන්නේ. සමහර යුරෝපීය රටවල ඒ වගේ තමයි. ලංකාවේ හරි අඩුයි. හැබැයි දැන් මේ පටන් අරගෙන යනවා. අඩුයි. මොකද අපේ ගොඩක් භාවිතා වෙන්නේ ඉංග්‍රීසි නීතිය යටතේ bonds and guarantees. දැන් ඔයගොල්ලන්ගේ UCP 600 එක ගන්න බලන්න. UCP 600 එක ගත්තාම ඔයගොල්ලන්ට පේනවා UCP 600 එකේ ආටිකල් 1 පළවෙනි වගන්තිය කියනවා UCP හි බලපෑම application of UCP සැලකෙන ණයවර සඳහා එක්වන් පිළිවෙත් සහ පරිචය 2007 සංශෝධනය ICC ප්‍රකාශන අංක 600 අනුව ණයවරේ අන්තර්ගත කොට ඇති විට සියලුම සැලකෙන ණයවර වලට අදාළ වන පරිදි සමීපස්ථ ණයවරද ඇතුළුව දබන් සමීපස්ථ ණයවරද ඇතුළුව including standby letter of credit right අදාළ පිළිවෙත් මාලාවයි වෙනත් අයුරකින් දක්වා නොමැති විට අදාළ සියලුම පාර්ශ්වයන් ඒ වයින් බැඳේ. ඒක තමයි පළවෙනි වගන්තිය. ඊටර එක කියනවා මේ UCP 600 එක cover වෙනවා all LCs including standby letter of credit. එහෙනම් standby letter of credit UCP 600 article 1 එකේ හැටියට සාමාන්‍ය විදිහට වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම තියෙනවා ICC එකකින් නිකුත් කරලා standby letter of credit සම්බන්ධයෙන් ISP 1998 කියන එක. ISP 1998 මෙන්න මේ
ICC regulation ISP 1998 ඒකෙන් පාලනය වෙනවා. ISP කියන්නේ International Standby Practice. ජාත්‍යන්තර උපස්ථ ණයවර පරිචය. එහෙම නැත්නම් ජාත්‍යන්තර සමීපස්ථ ණයවර පරිචය. ISP 1998 එකෙන් තමයි ඒක. දැන් ටික ටික එනවා ලංකාවට LCs එනවා governed by ISP 1998 කියලා. දැන් අපේ බැංක්ස් වල මට ඉඳලා හිටලා calls එනවා. ඊට පස්සේ ළමයිනුත් බයයි ISP 98 එකෙන් ආවම මේකක් ඇවිල්ලා තියෙනවා ISP 98 කියලා තියෙන්නේ UCP 600 නෙමෙයි. අපි දැන් මේක කරන්න පුළුවන්ද කීකිය වෙන බැංකු වලින් මට calls එනවා. සමහරවිට බැංක්ස් වල legal officers ලා legal managers ලා call කරනවා. මොකද මේගොල්ලෝ legal managers ලා මේක රිෆර් කරනවා. ඉතින් මම අහන එකම ප්‍රශ්න තමයි ඇයි බැරි? ඇයි බයද? බයයි කරන්න. හේතුව දැනුම නැති හින්දා. right? ISP 1998 එක මට වෙලාවක් තිබුණොත් මම කරන්නම්. මම දැකලා නෑ ගොඩක් ISP 1998 එකේ articles ඔයගොල්ලන්ගෙන් ටෙස්ට් කරලා තිනවා. articles ටෙස්ට් කරලා තිනවා. මම දැකලා නෑ. නමුත් වෙන්න පුළුවන්. සිලබස් එකේ තියෙනවා. ඒකින්ද වෙලාවක් හම්බුනොත් මම ඒකත් කරලා දාන්න. ISP. right? හැබැයි අනිත් පැත්ත ඔයගොල්ලෝ දැනගන්න ඕන මේකෙනුත් පාලනය වෙනමාය කියලා. UCP 600 එකේ. සාමාන්‍ය ණයවර ලිපි සහ උපස්ථ ණයවර ලිපි අතර වෙනස සාමාන්‍ය ණයවර යම් කාර්ය සාධන ඉටු විට ක්‍රියාත්මක වන උපකරණයක්. උපස්ථ ණයවරයක් වෙන්නේ යම් කාර්ය සාධනයක් ඉටු නොවූ විට ක්‍රියාත්මක වන උපකරණයක්. මේවා අපි කතා කළා. හරි? උපස්ථ ණයවර භාවිතා වන අවස්ථා. උපස්ථ ණයවර භාවිතා වන අවස්ථා. එතකොට එයාට අපිට කතා කරත හැකි තමන් යටතේ ඇති වෙනස් සමාගමක ණය පහසුකම් සඳහා අපකරයක් ලෙස. ස්ටෑන්ඩඩ් ඩ්‍රාෆ්ට් රේට් එකක් යවන්න පුළුවන්. තමන් යටතේ ඇති වෙනස් සමාගමක ණය පහසුකම් සඳහා අපකරයක් ලෙස. දැන් එතෙන්දී වෙන්නේ බයර්සල එකක් නෙමෙයි තියෙන්නේ. ගැරන්ටියක් වෙන්නේ. එතෙන්දී ගැරන්ටියක් වෙන්නේ. ඔයගොල්ලෝ දන්නවා බැංක් එකේ ඔයගොල්ලන්ගේ මේ කම්පැනි A. කම්පැනි A. කම්පැනි A එක තමයි ලොකුම සමාගම. හරි බන්දන් ඔගේ මේක පහසු වෙන්න මම උදාහරණයක් ගන්නම්. හැබැයි මේ කිසිම ආයතනයකට මට උදාහරණ අරන් කළොත් ඔයගොල්ලෝ ලේසි වෙනවා. මම ඔයගොල්ලෝ දන්න උදාහරණයක් ගත්තොත් මම මේක ලේසි. හැබැයි ආයතනයට මම කිසිම ආයතනයකින් අගතියක් නොවන ආකාරයෙන් තමයි මම මේ කියන්නේ. හරි? අගතියක් වෙන්නේ නැහැ කොහොමද? නමුත් ආයතනය ගත්තාම ආයතනය ගන්න මට මේ පැහැදිලි කරන්න ලේසි. කම්පැනි A. අනිත් එක කම්පැනි B. මේ ඉන්ඩිවිජුවල් සමාගම් දෙකක්. right? කම්පැනි A එක අපි හිතමු soft logic කියලා. soft logic. කම්පැනි B ඔඩෙල්. කම්පැනි B ඔඩෙල්. ඔයගොල්ලෝ දන්නවා ළඟදී නැත කාලෙකදී ඔඩෙල් එක එක්වයර් කළා soft logic. ඒතර soft logic group එකේ අර තමයි ඔඩෙල් එක තියෙන්නේ. හරි? තව ඕනනම් soft logic group එකට තමයි ආශ්‍රිත සෙන්ටරල් එක තියෙන්නේ. ඒතර soft logic group එකට තමයි ආශ්‍රිත surgical hospital එක තියෙන්නේ. ඒක කොහොම soft logic එකේ නෙවෙයි ආයතන. එතකොට මේ ඔඩෙල් එකට වෙනම තියෙනවා
මේ business registration ඔක්කොම තියෙනවා. ඒතර ඔඩෙල් එක යනවා බැංකුවට. ඔඩෙල් එකට ලොකු ණයක් ගන්න ඕන. ඒතර ඒගොල්ලෝ බැංක් එකට ගිහිල්ලා ඒගොල්ලෝ මෙහෙම බැංක් එකට ගිහිල්ලා ඒගොල්ලෝ කියනවා මට බිලියන් 2 බිලියන් වල මට ණයක් ඕන. 2 billion nothing ඒගොල්ලන්ට. නමුත් මම මේ උදාහරණයකට ගන්නෙ. හරිද? 2 billion ණයක් මට දෙන්න. 2 billion ණයක් දෙන්නේ කොහොමද? මේගොල්ලෝ ඉල්ලනවා බැංකුව අනිවාර්යයෙන්ම ඉල්ලන ඇපයක්. හරිද? ඇපයක් ඉල්ලනවා. ඇපයක් ඉල්ලුවම මේගොල්ලෝ කියනවා මම කොහොමද ඇපයක් දෙන්නේ? මම කෝපරේට් ගැරන්ටි එකක් දෙන්න. අපේ පේරන්ට් කම්පැනිගෙන් ගැරන්ටි එකක් දෙන්න. ඒතර සොෆ්ට්ලොජික් මේගොල්ලෝ බැංක් එකේ කියන හරි no problem. සොෆ්ට්ලොජික් ගොඩාක් සල්ලි තියෙන සමාගම ඒගොල්ලෝ කියන හරි එහෙනම් ඒගොල්ලෝ මේ 2 බිලියන් කියන එක මේ චුට්ටක් පුඩිය දෙයක් ඒගොල්ලන්ට ගැරන්ටි එකක් දෙන්න. එතකොට මේ සොෆ්ට්ලොජික් කරන්නේ මේ බැංක් එකට දෙනවා එක්ක බැංක් ගැරන්ටි එකක් or standby letter of credit. SLC standby letter of credit එකක් දෙනවා. මේ බැංක් එකට මේක ඇති. මෙයාගේ ගැරන්ටි එක ඕන තරම් ඇති. දැන් අපි අපකාර දෙන්නේ කරන් විත්තිකාර වෙන නිදහස් කරන්නේ. හරි ඒ වගේ. එතකොට ඒකට මේගොල්ලෝ ලෝන් එක දෙනවා හොටෙල් එකට. හොටෙල් එකට 2 බිලියන් දෙනවා. දැන් හැබැයි හොටෙල් එක තමයි මේ ණය ගෙවන්න ඕනේ. එයා ගෙවාගෙන ගිහිල්ලා ඒ ඔක්කොම ණය ටික ණය මුදල ගෙවලා ඉවර වුණොත් මොකද වෙන්නේ? මේ අපේ කැන්සල් කරලා දානවා. එච්චරයි. බැරි වෙලාවක් හොටෙල් එක ගෙවුවේ නැත්නම් ඕවර්ඩියු ගියොත් ඕවර්ඩියු කියලා දැන් ගෙවන්නේ නැහැ. හොටෙල් එක අමාරුයි වැටලා. දැන් ගෙවන්න විදියක් නැහැ. එතකොට බැංක් එකෙන් කෝල් කරනවා මේ අපේ යටතේ සොෆ්ට්ලොජික් එකට කියන කරුණා කරලා ඔයගලන්ගේ ගැරන්ටි එක යටතේ අපේ යටතේ මේක ගෙවන්න. එතකොට ඒ අවුට්ස්ටෑන්ඩින් එක මේගොල්ලෝ ගෙවනවා. ගෙවුවේ නැත්නම් මේ ඒක නෛතික ප්‍රශ්නයක්. හරිද? එහෙම වෙන්නේ නැහැ. අපේ තිබ්බනම් ඒ ගෙවන්න යනවා. දැන් තේරෙනව නේද? ඔයගලන්ට. ඒතර ආනයන කරුණන්ගේ විවෘත ගිණුම් ගණදිනු ආවරණය කරගන්න උපස්නායවල ලිපිය භාවිත කරනවා. මේ වගේ අපකරයකටත් වෙන්න පුළුවන්. වෙනත් සමාගම් ණය පාසුකම් සඳහා. එතකොට තරවකාර සමාගම් වල සුරකම අවශ්‍යතාවය මත මාජින් රික්වයර්මන්ට් එකක් ගන්න. මාජින් රික්වයර්මන්ට් එක මේක ගන්න. පෙරගෙවුම් කාර්ය සාධන අපකරයක් ලෙස. ඇඩ්වාන්ස් පේමන්ට් වලදී කාර්ය සාධන පර්ෆෝමන්ස් බොන්ඩ් එකක් හැටියට ඇඩ්වාන්ස් පේමන්ට් ඒකෙදිත් අපි ඇඩ්වාන්ස් පේමන්ට් එකක් දෙනවා අර පර්ෆෝමන්ස් එක හරියට කරනවා. කාර්ය සාධන අපකරයක් ලෙස. ප්‍රතිරක්ෂණ සමාගම් වල ගෙවීම සඳහා අපකරයක් ලෙස. නොයෙකුත් අවස්ථාවලදී මේ උපස්ථානාවට ලිපි භාවිත වෙනවා. දැන් පැහැදිලිද ඒක? මොනවා ප්‍රශ්නයක් තියෙනවද? දැන් කැලේ යන්නේ. හරි ප්‍රශ්නයක් නැහැ නේ. ඊගොල්ලෝ තුන්වෙනි එකට යන්න. රෙඩ් ක්ලාස් එලිසි. රතු වගන්ති ණයවර ලිපි. රෙඩ් ක්ලාස් එලිසි. මේක විශේෂිත ණයවර ලිපි වර්ගයක්. හරි? මම මේවා උගලන්ට කියලා දෙන්නම්. ඊට පස්සේ උගලෝ මේ නෝට් එක බලා ගන්න. හරිද? නෝට් එකේ තියෙන එක නෙමෙයි මම ගොඩක් වෙලාට දෙන්නේ විස්තරාත්මකව just like a story මම උගලන්ට කියලා දුන්නාට පස්සේ උගලෝ මේ නෝට් ටේබල් එකට පස්සේ උගලන්ට පැහැදිලි කරනවා. රතු වගන්ති ණයවර ලිපියක් කියලා කියන්නේ තහවුරු කරන බැංකුවට හෝ නම් කරන ලද බැංකුවට අර්ථලාභියාට යම් මුදලක් අත්තිකාරමක් ලෙස ලබා දෙන ලෙස අවසර දෙමින් විශේෂිත වගන්තියක් අන්තර්ගත කළ සලකන නමයි. හරි? ඒ කියන්නේ ඇඩ්වාන්ස් එකක් දෙන්නේ කියනවා. දැන් අපි ආපහු යන් නෝමල් විදිහට ඇප්ලිකන්ට් කෙනෙක් ඉන්නවා
applicant item කරු එයාගේ බැංකුවට යනවා issuing bank එකට issuing bank එකට ගිහලා කියනවා මට LC එකක් අරින්න red clause LC එකක් කියලා. දැන් normal LC එකක් ඇරියොත් අපි දුන්න normal LC එක ගන්න මේ issuing bank එක අපි advise කරනවා advising bank එකට or confirming bank එකට राहुल बैंकवेट इधर ඒගොල්ලෝ advise කරනවා beneficiary export beneficiary දානවා යා export දැන් එතකොට මෙහෙම යනකොට මෙයා කරන්නේ documents ටික මේ sorry බාන්න නිෂ්පාදනය කරලා මෙයා බාන්න එවනවා මෙහාට goods එවලා ඒ අදාළ ડોකියුමන්ට් ටික දෙනවා මේ confirming bank එතකොට මේ ඒගොල්ලෝ අපි හිතමු negotiate කරන්න නැතුව ගලට එවුවේ කියලා එතකොට මේගොල්ලෝ එවනවා issuing bank එකට මේ ડોකියුමන්ට් ටික issuing bank එකට එනවා issuing bank එනවා issuing bank බලනවා මේ ડોකියුමන්ට් හරිද කියලා හරිනම් payment එක කරනවා නම් payment එක ඒක තමයි වෙන්නේ හරි ඒ payment එක ඊට පස්සේ අපි දෙනවා beneficiary හැබැයි දැන් මෙතන අපි හිතමු මේ මොනවා හරි මේ නිෂ්පාදනය කරන්න මේ භාණ්ඩ නිෂ්පාදනය කරන්න අමුද්‍රව්‍ය එහෙම නැත්නම් තවත් භාණ්ඩ වර්ගයක් මේ බෙනිෆිෂරියට ගන්න ඕන. බෙනිෆිෂරියට ගන්න ඕන. ඒ අමුද්‍රව්‍ය නැතුව මේ භාණ්ඩ නිෂ්පාදනය කරන්න බෑ මෙතනට එවන්න. හරි? එතකොට එයාට සල්ලි ඕන. ඒ අමුද්‍රව්‍ය බිනිදී ගන්න. අන්න එහෙම අවස්ථාවකදී බෙනිෆිෂරියට එක්කෝ මෙයා ඇඩ්වයිසින් බැංකින් එහෙම නැත්නම් කන්ෆර්මින් බැංකින් ණයක් ගන්න වෙනවා. ණයක් ගන්න ගියාම ඒගොල්ලෝ කියනවා මේ නිකන් කොල කැලි වලට ණය දෙන්න බෑ. අපි කොහොමද දන්නේ මෙයා මේ නිෂ්පාදනය කරලා මේක යවයිද කියලා? ඉතින් අපි ඒක මේ beneficiary bank එක බොහොම පරිස්සම් කරනවා. හරිද? එයා සල්ලි ගන්න සමහරවිට බැරි වෙනවා. මේ බාණ්ඩ නිෂ්පාදනය ගන්න සල්ලි හොයාගන්න බෑ. අන්න ඒකට පිළියමක් වශයෙන් තමයි මේ රතු වගන්ති ණයවල ලිපි දාලා තියෙන්නේ. red clause LC එක දාලා තියෙන්නේ. මේ red clause LC එකක් අරිනවා නම් අපි මෙතෙන්දී මෙහෙම red clause එකක් දාලා අරිනවා නම් red clause LC එකක් අරිනවා නම් මේ red clause LC එකේ තියෙනවා වගන්තියක් clause එකක් තියෙනවා මෙන්න මේ LC එක අපි හිතමු වටිනාකම US dollars ලක්ෂයක් කියන US dollars ලක්ෂයක වටිනාකම තියෙන LC එකක් නම් මේ අපි මෙයාට කියනවා issuing bank එක කියනවා confirming bank එකට advising bank එකට හරි right ඔගොල්ලෝ අපි අවසර දෙනවා 50% advance එකක් then 50% advance 50% advance එකක් beneficiary ට දෙන්න. එයාගේ මේ ගන්න ලියුමක් ගන්නවා මම මේ සල්ලි ටික භාවිතා කරන්නේ මෙන්න මේ LC එක යටතේ ඉල්ලලා තියෙන භාණ්ඩ නිෂ්පාදනය කර නැවගත කිරීම සඳහායි මම මේ සල්ලි භාවිතා කරන්න කියලා එයා පොරොන්දුවක් පොඩි ලියුමක් ගන්නවා අරගෙන ඒ ලියුම විතරයි වෙන කිසි දෙයක් නැහැ. එයාට මේ 50% ඇඩ්වාන්ස් එකක් දෙනවා ඩොලර්ස් 50000ක් දෙනවා. ඒ ඩොලර්ස් 50000න් එයා භාණ්ඩ නිෂ්පාදනය කරලා
එක්ස්පෝර්ට් කරලා දානවා. අන්න ඒකට තමයි අපි කියන්නේ මේ රතු වගන්ති ණයවර ලිපි කියන්නේ. මේ රතු වගන්ති කියන එකත් හරිම මේ ඉන්ටරෙස්ටිං කතාවක්. කොහෙන්ද මේ රෙඩ් ක්‍රොස් එකක් එන්නේ කියලා රතු පාටට. දැන් මට නම් ඒකේ එක්ස්පීරියන්ස් තියෙනවා. ඔයගලන්ට ඔය නැතුණාට අපි 1970 ගණන් වල මේ ළමයි විදියට ඉපදිලත් නැති. මම බැංකුවේ ජීවිතේ පටන් ගත්තේ 1973. 73ට කලින් ඉපදිච්ච කෙනෙක් ඉන්නවද මගේ ක්ලාස් එකේ? කියන්න බලන්න. මට ආසයි දැනගන්න. කවුද අංකල් කියලා? හරි ඇන්ටි හරි කියලා? කවුරුකත් නැහැ. 73ට කලින් 73 යනකොට මම රස්සාව පටන් ගත්ත කාලේ. බැංක්ස් වල. right? එතකොට ඒ දවස්වල අපි LC ගෙහුවේ දැන් ගහන්නේ කම්පියුටරේ ගෙහුවා shift message එකක් එවුවා. shift message එකක් කරනවා. ඒක උගල දන්නවනේ. නමුත් ඒ දවස්වල අපි LC ගෙහුවේ typewriter එකේ. උගලන්ගේ අම්ල දාතෙන් අහන්න typewriter කියලා જાතියක් තිබුණා. දැන් නෑ. ඉතින් ඒවා කටුගෙට යන්න ඕන typewriter බලන්න. තාම තාත්තලම්මල පාවිච්චි කරපුව තියෙනවා නම් ගෙවල් වල ඇති කෞතුක වස්තුන් වගේ තියෙනවා නම් යන්නේ ඇත්තට මාත් එකක් හොය ඉන්නවා. අර ලස්සන ගෙදර තියාගන්න ආසාවට. හරි typewriter එක. ඒ typewriter එකෙන් ගහනකොට typewriter එකේ එක ටැබ් එකක් තද කළාම අම්මලෙන් අහන්න තාත්තලෙන් අහන්න typewriter එක පාවිච්චි කරව ගත්තේ රිබන් එකේ තියෙන black and red දෙකම තියෙනවා. අර ටැබ් එක ගෙවුවාම වදින්නේ අර උඩට ගිහිල්ලා එතන ගහන අකුරු වදින්නේ ටැබ් එක තද කරන් ගහනකොට රතු වෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් මේ ක්ලෝස් එක අපි ගහන්නේ අන්න ඒ වගේ ටැබ් එක අහලට තද කරලා රතුවෙන් ගහන්නේ. මේ ක්ලෝස් එක. එතකොට අර බැංක් එකට පැහැදිලිවම පේනවා මේක රෙඩ් ක්ලෝස් එකක්. මේ රතු වලින් කෙලින්ම තියෙනවා පැහැදිලිවම කියන්නේ මේ පේනවා. ඒකේ අන්න ඒකින්ද තමයි අපි මේ රතු වගන්තිය ණයවර ලිපියක් කියලා කියන්නේ. හරි. මේක ආරම්භය ගත්තොත් එහෙම ගොඩක් ඉස්සර 1700 ගණන් වල එහෙම අපි මේ ඒ දවස්වල තිබුණේ ඩොකියුමන්ටරි ක්‍රෙඩිට් නෙමෙයි මේ LC නෙමෙයි තිබුණේ letter of credit නෙමෙයි තිබුණේ ඒ දවස්වල තිබුණේ travelers letter of credit කියලා. සංචාරක සලේ මේ ණයවර ලිපි. සංචාරක ණයවර ලිපි. ඒ කියන්නේ ණයවර ලිපි ඇරලා මේ වගේ විද්‍යුත් පාසු ගන්න නැහැනේ. ඒ ණයවර ලිපිය බැංකුවෙන් අරගෙන නැවක නැගලා එංගලන්තයෙන් දැන් ලංකාවට ඇවිල්ලා තමයි ඒක දෙන්න ඕනේ. බාර දෙන්න ඕනේ. වෙන බාර දෙන්න විදියක් නැහැ. අනේ තපා ක්‍රමයක් නැහැ. ඉතින් ඇවිල්ලා තමයි බාර දෙන්නේ. ඉතින් ඒ වගේ තමයි බොහොම නොදියුණු විදිහට තිබුණේ. නමුත් ඒ කාලෙත් ඕස්ට්‍රේලියාවේ නව ශ්‍රීලන්තේ ඒ වගේම යුරෝපයේ සමහර රටවල මේක පටන් ගත්තේ බැටළු වෙළඳාමේදී බැටළු ලොම් අවශ්‍යයි. බැටළු ලොම් අපිට දන්නවා මේ ලොම කබා නිෂ්පාදනයට බැටළු ලොම් අවශ්‍යයි. ඒ බැටළු ලොම් වලට ඕන වුණාම මේගොල්ලෝ දැන් බැටළු ෆාම්ස් වලින් මේ sheep farms වලින් we had to order. ඔන්න අපි බුක් කරනවා. දැන් අපි රඹුටන් කාලට ගිහිල්ලා මල්වානේ ගස් බදු ගන්නේ. අන්න ඒ වගේ. ඇඩ්වාන්ස් එකක් දීලා ගස් මේ ගහේ ඔක්කොම පළදාව මටයි කියලා මම මල්වානේ රඹුටන් ගහ ගන්නවා වෙලෙන්දෝ. right? ඒ වගේ තමයි අපි ගිහිල්ලා අරයට ඇඩ්වාන්ස් එකක් දෙනවා. මොකද එයාට ඇඩ්වාන්ස් එකක් ඕන වෙලා තියෙනවා. මොකද හේතුව වැටළුවන්ගෙන් නිකන් ලෝම් කපන්න බෑනේ. වැටළුවට කන්න දෙන්න ඕන. උන් තර පිටිට තියන්න ඕන. වෙන ආහාර පාන දෙන්න ඕන. මහත් කරලා උනාත්ම තමයි ලොම් කපා ගන්න පුළුවන්. ඉතින් ඒ ටික ඔක්කොම කරන්න සල්ලි ඕන. එතකොට මෙයාගොල්ලෝ කරන්නේ අරයට ඇඩ්වාන්ස් එකක් දෙනවා. රෙඩ් ක්‍රොස් LCකින් ඇඩ්වාන්ස් එකක් දෙනවා. එයා එක්කම ගිදන් කළාට පස්සේ හැබැයි එයා ඒතර පොරොන්දුලා තියෙන අරයත් මේ ගණුම් කරුත් එක්ක මම මේ ඔක්කොම මගේ මේ ලොම් ටික මම දෙන්නේ ඔබට තමයි දෙන්නේ. right? ඉතින් ඒ වගේ ව්‍යාපාරවලදී
තමයි මේක භාවිතා වුණේ රතුවාගන්ති ණයවර ලිපි. right? මෙවැනි විශේෂිත වගන්තියක අන්තර්ගත කරුණු තියෙනවා. එම අත්‍යකරම ලබාගත් බවට අර්ථලාභය අසංකර දෙනු ලබන ක්‍රිතාංශයක් ඕනයි. එසේ ලබාගත් අත්‍යකරම හුදෙක්ම එම නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍ය ලබා ගැනීමට යොදන බව. එයා පොරොන්දු වෙන්න ඕන. right? නැත්නම් රෙඩ් ක්‍රොස් එකෙන් සල්ලි අරගෙන මේ නිෂ්පාදකයාගේ වයිෆ් කිව්වොත් එහෙම අනේ මට ඔය සල්ලි ටික දෙන්න මම ඉන්දියාවේ යනවාද හෙට අනිද්දා මේ අපේ මේ ලේඩීස් ක්ලබ් එකෙන් අපි කට්ටියක් යනවා 5-6 දෙනෙක් අපි ගිහිල්ලා සාරි ගේන්නම යන්නේ සාරි ගෙනල්ලා සාරි ටික විකුණලා මම ප්‍රොෆිට් එක මන් තියාගෙන මම ඔයාලට ආපහු නයිට් එක බේරන්නම්. දැන් අර මිනිහට ඕනේ මේ අර භාණ්ඩ නිෂ්පාදනය කරන්න ඉල්ලගත්ත සල්ලි. right? එහෙම වෙනේවට දෙන්න බෑ. ඉතින් ඒකින්ද එයා පොරොන්දුවක් වෙනවා. එහෙමයි. ඒ මිනිහා කරනවද නැද්ද කියන එක අපිට ප්‍රශ්නයක් නෑ. නමුත් අපි එයා පොරොන්දුවක් වෙනවා. එම ලබාගත් අත්‍යකාරම හුදෙක්ම එම නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍ය ලබා ගැනීමට තමයි මම මේක යොදවන්නේ කියන එක. ඊගාවට සලේකන ණයවරේ කල්පිරීමට පෙර අර්ථලාභියා විසින් ණයවරේ සඳහන් කොන්දේසි ප්‍රකාරව සීල ලේඛන ගනුදෙනු කරන බැංකුවට ඉදිරිපත් කරන බවට එකඟයි. ඒකම කියනවා අපි මේ තයක පොරොන්දු දෙනවා that I will undertake to present all the documents to the negotiating bank before the expiry of the LC. LC එක expire වෙන්න ඉස්සෙල්ලා මම ඔක්කොම documents ටික මෙන්න ගනුදෙනු කරන බැංකුවට දෙනවා කියලා. ඔය කෑලි තුන විතරයි අර අපි ලබා ගන්න ක්‍රිතාංශي අන්තර්ගත වෙන්න ඕනේ. බොහොම සරලයි. දැන් ඒක තේරෙනවද? ඔව් සර්. right. okay. දැන් ඊගාට බලමු evergreen DC. evergreen DC. මම මේකට සදාහරිත කියලා මම නම දැම්මේ මම දන්නේ නැහැ මොකක් කියලා මම දාන්නද කියලා. evergreen කියන්නේ සදාහරිතනේ හැමදාම කොළ පාටනේ. හරිද? ණයවරය. දැන් මේ ණයවරේ වෙන්නේ මේක වාර්ෂිකව අලුත් කරන ණයවරයක්. මේ ණයවරේ හරිය අවුරුද්දකින් කටම හරියනවා ණයවරේ අවුරුද්දකට සැරයක් මේක ණයවරේ අලුත් කරනවා. මේක හරි අඩුයි භාවිතා වෙනවා. මේ බොහොම අඩුයි. මේක සාමාන්‍යයෙන් බහුලව භාවිතා වෙනවා රක්ෂණ ක්ෂේත්‍රයේ අවදානම් ප්‍රාරක්ෂණය කරන්න, අන්ඩර්රයිට් කරන්න. දැන් අපි හිතමු සෙලින්කෝ VIP තියෙනවා. සෙලින්කෝ තියෙනවා. තව මොකද්ද? ඇලියන්ස් තියෙනවා. ඊට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව තියෙනවා. ඔය ඔක්කොම රක්ෂණ මොන සමාගම් තිබුණත් ඒවා රීඉන්ෂුර් කරනවා තමයි මේ එංගලන්තයේ තියෙන තව සමාගමක් එක්ක. right? ඒවා අර ඒගොල්ලෝ තමයි අන්ඩර්රයිටර්ස්ලා. ඒගොල්ලෝ අන්ඩර්රයිට් කරනකොට අවදානම ප්‍රාරක්ෂණය කරන්න සදාහරිත ණයවර භාවිතා වෙනවා. මෙවැනි ණයවර සංශෝධනය කළ හැක්කේ හෝ අවලංගු කළ හැක්කේ කල්පිරුණු දිනයට පෙර අර්ථලාභියා විසින් දෙන්න ලබන දැනුම් මත. කල්පිරුණු දිනයට පෙර අර්ථලාභියා බෙනිෆිෂරි කියනවා මේක ආපහු රිනියු කරන්න කියලා. ඒකට රිනියු කරනවා. ඒ සදාහරිත ණයවර සමහර විටක උපස්ථ ණයවර යටතේද දැකිය හැකියි. මේකෙන් ඒ භාවිතය බොහොම අඩුයි. නමුත් ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕන. හැබැයි රෙඩ් ක්‍රොස් LC එකයි ස්ටෑන්ඩ් බයි LC එකයි විභාගෙට ගොක් වෙලාවට ප්‍රශ්න එනවා. රෙඩ් ක්‍රොස් එකයි ස්ටෑන්ඩ් බයි එකයි ගොක් වෙලාවට ප්‍රශ්න එනවා. මෙන්න මේක ඊගාවට එන්න පුළුවන් විශේෂම එකක්. චක්‍රීය ණයවර ලිපි revolving documentary credit. right? revolving documentary credit. දැන් revolving documentary credit එක කියන්නේ මෙන්න මේ වගේ එකක් මම විස්තර කරලා දෙන්නම්. එතකොට ඕගොල්ලන් ලේසි ඔළුවට වැටෙන්න. ඒ හරි අඩුයි භාවිතා වෙනවා. දැන් මගේ ජීවිත කාලේ මගේ බැංකින් ලයිෆ් එකේ මම අවුරුදු 44ක් විතර වගේ බැංක්ස් වල හිටියේ. එතකොට ඒකෙන්
අන්තිම අවුරුදු 30 විතර කෙලිම ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් මම අරපු LCs මම චෙක් කරපු LCs මම ඔතරයිස් කරපු LCs ඇති ලක්ෂයකට නම් එහා පැත්තේ කරලා තියෙනවා අනන්තම right සමහර LCs අපේ ලෙවල් එකට එන්නේ නැතුව පල්ලෙහෙන් යන ඒවාත් තියෙනවා අපේ ලෙවල් එකේ කියවා අපි මේ පටන් ගත්ත කාලේදී ඉතින් අපි ඒවා LC ගහනවා ඒකට LC අරිනවා LC චෙක් කරනවා හැම එකම චෙක් කරනවා ඉතින් ඒ වගේ බලනකොට ලක්ෂයකට හැබැයි වේසියම කරලා හරි නමුත් මගේ මේ ට්‍රේඩ් ෆයිනෑන්ස් වල අවුරුදු 30ක කාලයක් අරගව ලක්ෂයක් ඇරියා මම රිවෝල්විං LCs චක්‍රීය ණය ලිපියක් නැත්තේ 20ක් 25ක් විතර මේක හිතා ගන්න පුළුවන් කොච්චර අඩුවෙන්ද මේක භාවිතා වෙන්නේ හැබැයි වෙනවා ගොඩක් වෙලාවට බැංක්ස් බයයි අරින්න මේක ඒ බය හින්දා තමයි මේක නොකරන්නේ නැත්තම් මේක සාමාන්‍යයෙන් බොහොම සුලභ දෙයක් සක්‍රීය ණයවරය කියලා කියන්නේ දැන් අපි හිතමු මෙන්න මේ වගේ එකක් මම ඇත්තම උදාහරණයක් ගන්නම් මට ඇත්තටම වෙච්ච දෙයක් ඒතකොට අපි උදාහරණකින් මේක ඉගෙන ගමු මම කාඩිස් බැංකුවේ රාජකාරී කරන කාලේ දවසක් මම ගාවට ආවා 3 coins බිය දැන් නෑ දැන් 3 coin බිය නෑ 3 coin බිය ගත්තා නෑ ලාග ඒක අරගත්තා චෙක් කරලා ඒ 3 coin බිය ෆැක්ටරි ලොකල් ජර්මන් මහත්මයෙක් ඇවිල්ලා මට කිව්වා මට මෙහෙමයි අපි බිය නිෂ්පාදනය කරනවා එතකොට හැම මාසෙකම අපි LCs අරිනවා ඒ අවශ්‍ය අමුද්‍රව්‍ය අපි ගෙන්නන්නේ එක්කෝ ෆ්‍රාන්ස් ස්පේන් ස්පාඤ්ඤ එතකොට ඉතාලි බෙල්ජියම් මෙන්න මේ වගේ යුරෝපීය රටවල් වලින් ඒගොල්ලෝ එක එක අමුද්‍රව්‍ය ඊස්ට් ජාතිය මෝල්ට් ජාතිය කියලා ගේනවා නිෂ්පාදන අවශ්‍ය අමුද්‍රව්‍ය. ඒතර හැම පාරම මේගොල්ලෝ LCs අරිනවා. ඉතින් හැම මාසෙකම මේ බණ්ඩ ගෙන්න ගන්නත් ඕන. මේක හරි ප්‍රශ්නයක් හැමතිස්සෙම අරින්න ඕන. මේකට බැයිද පිළිම. මේ පිළිමක් තියෙනවා. ඒ පිළිම තමයි අපි අරනවා රිවෝල්විං ડોකියුමන්ටරි ට්‍රේඩ්. චක්‍රීය ණයවර ලිපියක්. අපි එක ණයවර ලිපියක් අරිනවා. ඒ ෆ්‍රාන්ස් වලින් ගෙන්න ගන්න බඩු වලට ඉස්සරහ ගත්තොත් මේ ඔක්කොම එකට දාලා එකක් යවන්න බෑ. හරි. මේක රටකින් ගන්න ඒ බඩු ටිකට අපි LC එකක් කරනවා රිවෝල්විං LC එකක්. රිවෝල්විං LC එක කරනවා අපි તો මේක පාරක් ගෙන්න US ඩොලර්ස් 10000ක බඩු ගෙනවා කියලා. 10000ක බඩු ගෙන්න. ඒ වගේ හැම මාසෙකම ගෙනවා මාස 6කට. US ඩොලර්ස් 60000ක් යනවා. ඒතර අපි මේ රිවෝල්විං LC එකක් අරිනවා revolving LC එකක් කරනවා US dollars 60,000. අර process ටික දාලා මේ හැම මාසෙම මෙයා 10000ක් බඩු ගේනවා. ගෙනාවට පස්සේ හරිනම් තව LC එකක් අලුතින් අරින්න එපා. එහෙම අරින්නේ නැහැ. අර 6 මාසයක් යනකම්ම අපිට තියෙන්නේ මෙසේජ් එකක් ගහන්න විතරයි. මේක පුනഃස්ථාපනය කරන්න කියලා reinstate කරන්න කියලා. පටි ආවට පස්සේ ඒක reinstate කරන්න කියලා. ඒක අලුත් කරනවා. අලුත් වෙනවා. එච්චරයි. ඒ මෙසේජ් එක ගෙවුව ගමන් ආපහු තමයි දෙවෙනි මාසෙදී එවනවා. අනේ විදිහට මේක වෙන්නේ. සක්‍රීය ණයවරයක් කියන්නේ ණයවරේ නියමයන් හා කොන්දේසි අනුව සංශෝධනයකින් තොරව ඒ වටිනාකම අලුත් කිරීමක් හෝ පුනഃස්ථාපනය කළ හැකි සරයක නැහැ. පුනഃස්ථාපනය කියන්නේ reinstate. නැවත ස්ථාපනය කරනවා. මෙසේ චක්‍රීයව ක්‍රියාත්මක වීම ක්‍රම දෙකකට. එනම් කාලයේ අනුවසා අගේ අනුවන දෙආකාරයෙන් සිදු විය හැකියි. මේ රිවෝල්ව්මන්ට් එක ක්‍රම දෙකකට වෙන්න පුළුවන්. either one time කාලය අනිත් එක value. එක්ක කාලය එක්ක value.
මේ දෙආකාරයෙන්ම සිද්ධ වෙන්න පුළුවන්. චක්‍රීය ණයවරයක් භාවිත කරන්නේ අඛණ්ඩව සැපයුම් කරුගෙන් භාණ්ඩ ලබා ගැනීමට. අඛණ්ඩව සැපයුම් කරුගෙන් භාණ්ඩ ලබා ගැනීමට තමයි චක්‍රීය ණයවර ලිපියක් භාවිත වෙන්නේ. right? අර මම කලින් කිව්වා වගේ. තනි ණයවගත කිරීමක වටිනාකමට ණයවරය නිකුත් කරනවා. ඕන අපිට නිකුත් කරන්න පුළුවන් මේ තනිම මේ 60කට යන්නේ නැතුව 60කට අපිට දාන්න පුළුවන් liability එක 60කට තියලා LC එක අරිනවා US dollars 10000. US dollars 10000කට LC කරන තනි ණයවර ලිප් එක වටිනාකමට නිකුත් කරනවා. නමුත් ණයවරයේ වළංගු මුළු කාල සීමාව තුළ එයට අදාළ මුළු අගය ස්ථිර අගයක් නොවන අතර එය පෙරකී අගයට වඩා බෙහෙවින් විශාලයි. ඒ කියන්නේ අර දෙකින් දෙකට මේක එන්න පුළුවන්. ඒක අපි liability එක තියන්න නම් මේක liability එක මේ තියා ගන්නවා 6 times. right? චක්‍රීය ණයවරයක් පුනଃස්ථාපනය කළ හැකි එක්ක කාලය මත අගේ එකතු වෙන්න පුළුවන් නොවෙන්නත් පුළුවන්. අනිත් එක වටිනාකම මත. ණයවරයේ කාලය අනුව චක්‍රීය විය යුතු අතර භාවිතයෙන් පුනഃස්ථාපනය වේ. ණයවරයේ කාලයට අනුව තමයි චක්‍රීය වෙන්නේ. භාවිතයෙන් කියන්නේ by using that it will get reinstated. By using that. භාවිතයෙන් තමයි පුනഃස්ථාපනය. භාවිතය කියන්නේ අර ඒක ණයවරයේ තියෙන කරුණු මේ සල්ලි එක මේ බාණ්ඩ ලැබිලා ඒ භාවිතා වුණාම once you use the LC then you have to reinstate it. මේ අගය අනුව පුනഃස්ථාපනය වන්නේ නම් භාවිතා කළ විගස පුනഃස්ථාපනය වේ. අගය අනුව වෙනවා නම් භාවිතා කළ විගස automatically ඒක පුනഃස්ථාපනය වෙනවා. හරි. දැන් මේකත් මම ඔය එක්ස්ප්ලেইন කරලා කියන්නම්. මෙන්න මෙහෙම එකක්. දැන් අපි රෙට්‍රෝ මේ revolving LC එක චක්‍රීය ණයවර ලිපිය. අන්තිම කාලය මතයි අගය මතයි වෙන්නේ. කාලය මත වෙනවා නම් ඒක කාලය මත වෙනවා නම් අපි කිව්වා අගය එකතු විය හැකි හෝ නොහැකි වෙන්න පුළුවන්. අගය එකතු විය හැකි හෝ එකතු නොවිය හැකි වෙන්න පුළුවන්. ඒක මම ඔයගොල්ලෝ කියවට තේරෙන්නේ නැහැ. මම එක්ස්ප්ලেইন කරාට පස්සේ ඔයගොල්ලන්ට තේරෙයි මොකද්ද මේ කියන්නේ කියලා. එතෙන්දී තමයි වැදගත් වචන දෙකක් තියෙනවා. cumulative non cumulative. cumulative කියන්නේ ණයවරයේ සමුච්චිත එකක් නම්. ඒ කියන්නේ අද මේ කලින් පාර එනවා නම් cumulative කියන්නේ අනිත් ඒවා එකතු වෙන. ඉන්න මම කියලා දෙන්නම්. එතකොට ඔයගොල්ලන්ට මේක පැහැදිලි වෙනවා. අපි ගේනවා US dollars 10000ක භාණ්ඩ ගෙන්නන්න අපි LC එක කරනවා. revolving LC එක. හරි. එතකොට පළවෙනි මාසේ, දෙවෙනි මාසේ, තුන්වෙනි මාසේ, හතරවෙනි මාසේ, පස්වෙනි මාසේ, හයවෙනි මාසේ. සහායකටම අපේ LC එක කරලා තියෙනවා. මේ months. කාලය. right? This is the calendar. First month, second month, third month, fourth month. So හැම මාසෙකම US dollars 10,000 නාට අපි හිතමු units ඒකක මේ දෙන බාණ්ඩ ඒකක ගන්න units 100ක් ගේනවා. මේ US dollars 10,000 වලට unit 100ක් ගේනවා මොන හරි අමුද්‍රව්‍ය unit 100ක් ගේනවා. දැන් මෙතන අපි ගත්තොත් එහෙම number of units ගත්තොත් එහෙම පළවෙනි මාසේ units 100ක් ගෙනාවා. දැන් එතකොට ඒක හරියද? පළවෙනි මාසේ unit 100ක් ආවා. ඒ ආවට පස්සේ ඒක ලැබුණාට පස්සේ documents ටිකෙන් තියෙනවා මේ මම unit 100 එවුවා. unit 100ක් එවන්න තමයි මේ පොරොන්දුව තියෙන්නේ. දැන් මේක ලැබුණාම බැංක් එකෙන් issuing bank එකෙන්
මේක පුනഃස්ථාපනය කරනවා රීන්ස්ටේට් කරනවා රීන්ස්ටේට් කරාට පස්සේ දෙවෙනි මාසෙට දැන් මේ LC එක ආපහු 100 වලට ගිහිල්ලා LC එක 100 වලට ගිහිල්ලා හැබැයි සමහර විටක මේක ගෙවීම ඕවර්ලැප් වෙලා යන්න පුළුවන් මේක මම කිව්වා අර ලයබිලිටි එක තියෙන්න ඕන සම්පූර්ණම ප්‍රමාණයට ලයබිලිටි එක තියෙන්න පුළුවන් නමුත් අර ගේන බඩු ටික මාසයක් ගානේ ඇවිල්ලා ඒක හරි දෙවෙනි මාසේ බඩු ආවේ යුනිට් 90යි යුනිට් 90ක් ආවා දෙවෙනි මාසේ අපි හිතමු කොවිඩ් හින්දා ලොක්ඩවුන් වුණා ඒගොල්ලන්ට යුනිට් 90 නිෂ්පාදනය කරගන්න පුළුවන් උනේ යුනිට් 90 ලැබුණේ ඉතින් අපි යුනිට් 90ට පේමන්ට් එක කරනවා දාලා අයිත් රීන්ස්ටේට් කරනවා තුන්වෙනි මාසේ අපිට කොච්චර ගේන්න පුළුවන්ද මේක යන්නේ මේ යන්නේ අගය එකතු විය හැකි කියුමුලේටිව් මේක මම කිව්වොත් එහෙම මේ යන්නේ කියුමුලේටිව් right කියුමුලේටිව් කියන්නේ අගය එකතු වෙන්න පුළුවන් කියුමුලේටිව් සිස්ටම් එකට එනවා නම් දැන් මෙයා දෙවෙනි මාසේ ගෙනාවේ 90යි කීයක් ගේන්න පුළුවන්ද යාට? යාට කීයක් ගේන්න පුළුවන්ද? මාසෙකට යුනිට්ස් කොච්චර ගේන්න පුළුවන්ද? 100ක් 100ක් ගේන්න පුළුවන්. දැන් 90ක් ගෙනාවා. තව කීයක් ඉතුරුද? 10ක් 10ක් ඉතුරුයි. තව 10ක් ඉතුරු නම් දුවේ ඊට පස්සේ අපිට දැන් තුන්වෙනි මාසේ යන ආන්තන් ලොක්ඩවුන් එක අයින් කළා. දැන් ෆැක්ටරි එකේ වැඩ. හරිද? දැන් ඒගොල්ලන්ට පුළුවන් අර 10ත් එක්ක මේ තුන්වෙනි මාසේ එකවරකට යුනිට් 100ක් කියලා තිබ්බට එකවරකට යුනිට් 100ක් කියලා තිබ්බට එයාට පුළුවන් යුනිට් 110ක් ගන්න. යුනිට් 110ක් ගන්න පුළුවන්. පැහැදිලි නේද? කියුමුලේටිව් කියන්නේ ඒක අගය මත එකතු වෙනවා. හතරවෙනි මාසේ කෙනෙක්ගෙම තව 100ක් ආවා. පස්වෙනි මාසේ ෆැක්ටරි ඔක්කොටම භාගයට භාගයක් කොරෝනා හැදිලා සම්පූර්ණයෙන්ම ලොක්ඩවුන්. ඒ මාසෙම ෆැක්ටරි එක වහලා නිෂ්පාදනයක් නැහැ බිඳුව. ඔන්න ඊට පස්සේ හරි ගියාට පස්සේ 6 වෙනි මාසේ යාට ඕනනම් එවන්න පුළුවන් කොච්චර එවන්න පුළුවන්ද? කොච්චර එවන්න පුළුවන්ද? යුනිට් 200යි. යුනිට් 200ක් එවන්න පුළුවන්. යුනිට් 200ක් එවන්න පුළුවන්. කියුමුලේටිව් කියන්නේ ඒක අගේ මත එකතු වෙනවා. දැන් පැහැදිලි නේද ඒක? right. ඊගොල්ලන්ට බලමු non cumulative. අගේ මත එකතු නොවෙන non cumulative. non cumulative. අගේ මත එකතු නොවෙන. මේ උදාහරණයක් ගමු. යුනිට් 100 හරියන මාසේ 100ක් ආවා. දෙවෙනි මාසේ 90ක් ආවා. තුන්වෙනි මාසේ කීය දෙන්න පුළුවන්? non cumulative නම් 100යි. ණයවරේ සමුච්චිත එකක් නොවන්නේ නම් non cumulative අදාළ කාල සීමාව සඳහා භාවිතා නොකළ අගය වෙනුවෙන් වූ නැවගත කිරීම සඳහාටම අහිමි වෙනවා. මෙයාට එවන්න පුළුවන් 100යි. හතරවෙනි මාසේ 100ක් එවුවා. පස්වෙනි මාසේ 0යි. කරේ නෑ. හයවෙනි මාසේ වන්න පුළුවන් 100යි. 200ක් නෙමෙයි. හරි. ඔන්න ඔය විදිහට තමයි cumulative non cumulative ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි මේක
ඉහත අවශ්‍යතාවය UCP 600D 32 ආටිකල් 32 වෙනි වගන්තියේ දැක්වෙන කොටස් වශයෙන් නැවගත කිරීමේ ණයවරයට අදාළ රීතීන්ට පටහැනි. එබැවින් චක්‍රීය ණයවර මෙම වගන්තියෙන් නිදහස් කර ඇත. UCP 600 32 වෙනි වගන්තිය සාකච්ඡා කරන්න. දැන් ආපහු ඔයගොල්ලන්ගේ UCP ගන්න මම මේ වෙනකොට මම හිතනවා ඔයගොල්ලෝ print out අරගෙන ඇති කියලා. hard copies අරගෙන තියෙන්න ඕන. UCP 600 URC 522. ඒවේ hard copies අරගෙන තමයි පාඩම් කරන්න ඕනේ. මොකද මම කියලාම තිබ්බ පළවෙනි දවසේම කිව්වා හැමදාම පුතිය ගන්න ඇතට යනකොට අඩු ගානේ ආටිකල් දෙකක්වත් කියවන්න බොහොම නීරස දෙයක් නවල් එකක් කියවනවා නම් අපිට රෑ 10ද 11ද 12ද කියලා නෑ මම ඊයර උදාහරණයක් වශයෙන් මම ඊයර නවල් එකක් කියවපු හිටිය අද උදේ එවිදින් යන්නත් දරුණා කොච්චර රසවත් දෙකුවත් වෙලාව බලනකොට රෑ 12 මාරයි එතකොට තමයි ලයිට් එක ඔෆ් කරලා පුතිය ගත්තා. පෙර වෙලාව මම UCP 600 එක කියවන්න ගත්තා නම් ආටිකල් දෙකක් කියවද්දි 10 මාර 11 වෙනකොට මම බුදි. නීරසයිනේ. රසවත් නම් අපි එක කියවනවා. නීරසයි. ඒකෙන්ද මම කියන්නේ නිින්ද යන්න තියෙන හොඳම ප්‍රතිකාරය තමයි ඔයගලන්ට රැට නිින්ද යන්න තියෙන හොඳම ප්‍රතිකාරය තමයි UCP එකයි URC එකයි කියවන එක. දෙකේනේ කියලා ආටිකල් දෙක කියවද්දි ගොරෝ බුදි. මේ මොන ගෙම් මලක්ද කියලා. හරි ඒක අඩුම ගන්න හැබැයි දවස ගන්නවත් උකක් වෙනවා නම් ඇඳ ගාවෙන් තියාගෙන මේ UCP එකයි URC එකයි දවසට ආටිකල් දෙක ගන්න හරි පාඩම් හිටි. දෙකට වඩා නම් රැට කියවන්න හම්බ වෙන්නේ නින්දම ගිහිල්ලා. right දැන් අපි බලමු මේ ආටිකල් 32. ආටිකල් 32 කියලා බලන්න. Article 32 කියන්නේ වාරික මුදල් ලබා ගැනීම හෝ නැවගත කිරීම. Installment drawings or shipments. Installment shipments. කොටස් වශයෙන් නැවගත කිරීම. නියමිත කාලයක් තුළදී වාරික වශයෙන් මුදල් ලබා ගැනීම හෝ නැවගත කිරීම ණයවරේ දක්වා ඇති විට එම නියමිත කාලය තුළ එක් මුදල් වාරිකයක් හෝ ලබා නොගත්තේ නම් හෝ නැවගත කිරීමක් සිදු නොකළේ නම් එම වාරිකය හෝ ඉම්පොස් වාරිකය වෙනුවෙන් ණයවර ලිපිය භාවිතයට ගත නොහැක. මම මේක කියලා දෙන්නම් මොකද මේක මම දැකලා තියෙනවා පාස් පේපර්ස් වල දෙපාරක් තුන් පාරක් එහෙම පිටින්ම ඇවිල්ලා තියෙනවා. මම මේ කරන මේ එක්සැම්පල් එක තමයි ඇවිල්ලා තියෙන්නේ. Article 32 එක. දැන් අර චක්‍රීය ණයවර ලිපි දැන් ඔයගොල්ලෝ බලන් හිටියා cumulative non cumulative කිසි ප්‍රශ්නයක් නැහැ. එකක්වත් නාව ඊගව මාසේ වුත් ඒකත් බාර ගන්න. cumulative නම් එකතු වෙවිත් එකතු කරනවා. එහෙම නැත්නම් non cumulative නම් ඒ මාසේ නැත්නම් ඊගව මාසෙක අපි ඕකේ. දැන් මෙහෙම එකක් තියෙනවා චක්‍රීය ණයවර ලිපියක් නෙමෙයි normal ණයවර ලිපියක. සාමාන්‍ය ණයවර ලිපියක දාලා තියෙනවා කොටස් වශයෙන් නැවගත කිරීම කරන්න පුළුවන්. කොටස් වශයෙන් නැවගත කරන්න පුළුවන්. right? Installment shipments කොටස් වශයෙන් නැවගත කරන්න. right? Installment shipment කොටස් වශයෙන් නැවගත කරනකොට අපි මේ වගේ උදාහරණයක් ගමු. අපි ස්විට්සර්ලන්තයෙන් අතුරුලොසු කියනවා. ඒතර අපිට තියෙන්නේ හැම මාසෙකම අපි ෂිප්මන්ට් ෂෙඩියුල් එකක් දාලා තියෙනවා. සෑම මාසෙකම ඩිසෙම්බරට පෙර මේ ෂිප්මන්ට් එක වෙන්න ඕන.
සෑම වසකම shipment එකට මේ ඒ දවසට පෙර shipment එක වෙන්න ඕන. Before Jan 30th, right? 1000 units. ඒක 1000ක් කියනවා. Before February 28th, ඒක 1000ක් කියනවා. March 31st වලට කලින් ඒක 1000ක්. එකම ගාන කොටස් වශයෙන් නැවත කරලා තියෙනවා. අපි එක 100ක් කරලා තියෙනවා මාස 3කට. මාස 3ට 100ක් කරලා කියනවා. ජනවාරි මාසයේ, පෙබරවාරි මාසයේ, මාර්තු මාසයේ මෙහෙම ඉන්ස්ටාල්මන්ට්ස් එන්න ඕන මේ දවසට කලින්. දැන් ඔන්න එවුවා ජනවාරි 30ට කලින් එන්න ඕනේ. ජනවාරි 30ට කලින් එන්න ඕනේ. ජනවාරි 29 වෙනිදා. January 29th. Shipment එක කරනවා. Shipment done on January 29th. 1000 units. අනිත් එක එවනවා February එක මෙවනවා. ඒක එවනවා March 2nd. අන්තිම shipment එක එනවා March 30th. shipment කළා තියෙනවා. දැන් එතකොට January 29th මේ shipment එක ඇවිල්ලා තියෙනවා. එතකොට මේක payment එක යන්න පුළුවන්ද කොහොමද? LCK කොන්දේසි වලට අනුකූලව වෙලා තියෙනවද? LCK කොන්දේසි වලට අනුකූලව වෙලා තියෙනවද? හවුද නැද්ද? ඔව් සර්. හා? ඔව්. වෙලා තියෙනවා. Before January 30th. January 29th වල තියෙන්නේ. ඒක හරි. ඒතර එහෙමනම් අපි මේක ගන්න. හරි. ඒක ගන්න පුළුවන්. දෙවෙනි එක. LCK conditions වලට අනුකූල වෙලා තියෙනවද? නෑ සර්. නෑ. එහෙනම් පේ කරන්න බෑ. ඒ discrepant document එක. තුන්වෙනි එක. LCK conditions වලට අනුකූල වෙලා තියෙනවද? LCK conditions වලට අනුකූල වෙලා තියෙනවද? හවුද නැද්ද? ඔව් සර්. ඔව්. එහෙනම් ඒක හරි. එහෙනම් ඒක payment එක කරන්න පුළුවන්ද බැරිද? පළවෙනි එකේ payment එක කරන්න පුළුවන්ද? පළවෙනි installment එකේ කරන්න පුළුවන්ද? පුළුවන් සර්. දෙවෙනි එකේ? බැහැ. දෙවෙනි එකේ බෑ. මොකද ඒක LCK එක discrepant document එකක්. condition එක මොනවද කියන්නේ? they are violated. condition එක agree වෙලා නැහැ. violate කළා. third එක බෑ සර්. කරන්න බෑ. ඒ කරන්න බැරි. ඒවල තියෙන්නේ March 30th නේ. කලින් එක කරේ නැති හින්දා සර්. මොකද්ද පුතා නම? අකිල. අකිල. කොහෙද අකිල මේ DFCCද? නෑ සර් කමර්ෂල් බැංක්. කමිෂන් බැංක්. ඔයා තමයි ගොඩක් කතා කරන්නේ කියලා. හොඳයි. අකිල හරි. මේක තියෙනවා මේක වැරදි. ඒක උනේ නැහැ. ඒ කන්ඩිෂන් එක උනේ නැත්තම් එතනින් පස්සේ ඒකත් නෑ. එතනින් පස්සේ ණයවරේ අවලංගු වෙනවා. ණයවරේ අවලංගු වෙනවා. ඊට පස්සේ එක් මුදල් වාරකයක් හෝ ලබා නොගත්තේ නම් හෝ නැවගත කිරීම සිදු නොකළේ නම් එම වාරකය හෝ ඉන්පසුව වාරක වෙනුවෙන් ණයවර ලිපිය භාවිතයට ගත නොහැක. LC will be expired. Cancel.
LC will be cancelled. ඒතර බලංගු වෙන්නේ නැහැ. ඒතර මේක තමයි මේ installment shipments වල තියෙන වගන්තිය article 32. දැන් මේක red clause revolving LC එකක් ගත්තොත් ඒක වැරදි නේද? ඒකට එකක් පටහැනේ නේද? article 32 එකයි revolving LC එක cumulative non cumulative වෙන හැටි සම්පූර්ණ වෙනස්. මේකේ නාම මේක එවුවම නැති වුණා මේක එවුණා මේක බාරගත්තා. නමුත් ඒක නෑ. normal LC එක නෑ. ඉතින් අපි revolving LC අන්න ඒකයි මේවා හරි වැදගත් වෙන්නේ. මිනිස්සු බැංක්ස් අරින්නත් බය ඒකයි. revolving LC එකක් අරිද්දී අපි අරින්නේ this is subject to UCP 600. If it is subject to UCP 600, then it will be subject to entire 39 articles of UCP 600. Articles 39 අනුකූල වෙන්න ඕන. නමුත් එහෙම වුණොත් අර කලින් කිව්ව විදිහට cumulative non cumulative දෙදී අපිට documents refuse කරන්න පුළුවන් මේක article 32 වලට පටහැනි. ඒකින්ද මේක බාර ගන්න බෑ කියලා. අන්න ඒක හින්දා තාමත්ම වැදගත් UCP 600 යටතේ තමයි අපි අරින්න ඕනේ චක්‍රීය ණයවර ලිපි. චක්‍රීය ණයවර ලිපි අරිනකොට මතක තියාගන්න ඕන. අපි දාන්න ඕන පැහැදිලිවම උන්දේශයක් දාන්න ඕන. මෙම ණයවර ලිපිය UCP 600 article 32 වලට අදාළ නොවේ. එහෙම නැත්නම් article 32 වගන්තිය මෙම ණයවරයෙන් නිදහස් කර ඇත. ඒක පැහැදිලිවම කියන්න ඕන article 32 වළංගු වෙන්නේ නැහැ කියලා. වළංගු නොවේ හරි නිදහස් කළා. හරි මොනවාරි අපි ඉංග්‍රීසියෙන් ලියන්නේ ඒ අපි කියන්නේ මේ article UCP 600 article 32 is excluded in this LC. අයින් කළා නම් පුළුවන් article 32 අයින් කළා නම් මේක හරි. මේ අර cumulative non cumulative අපිට යන්න පුළුවන්. article 32 තියෙනවා නම් ඒක යන්න බෑ. ඒකට එකක් පටහැනි. ඒකින්ද අපි ඒක කරනවා. දැන් පැහැදිලි නේද? right. චක්‍රීය ණයවර වල කාර්ය පාලනය කිරීමේදී ඇතිවන මෙහෙයුම් ගැටලු මේක හරි අමාරුයි ඒකින්ද තමයි අපි පරිසංගම් කරන්නේ. නිකුත් බැංකුව විසින් අවධානය සිදු කළ යුතු කරුණු තියෙනවා. ගෙවීම් හෝ ගනුදෙනු කිරීම කළ බැංකුවට පමණක් සීමා කිරීම. අර ගෙවීම් හෝ ගනුදෙනු කිරීම නම් කළ බැංකුවට පමණක් සීමා කිරීම. nominated bank එකට විතරක් restrict කරන්න ඕනේ. නැත්නම් එක එක්කෙනා ඒවන්න පටන් ගත්තාම control එකක් නැහැ. චක්‍රීය වීම නිකුත් බැංකුවේ දැඩි අධීක්ෂණයක් යටතේ සිදු කරන්න ඕන. right? okay. දැන් අපි දැන් කීයක් කළාද? විතර ණයවර ලිපි standby letter of credit තව මොකක්ද කළේ? red clause evergreen revolving වර්ග පහක් කළා. right? දැන් කරනවා 6 වෙනි එක transferable LCs පැවරිය හැකි ණයවර. right? පැවරිය හැකි ණයවර. මේක ඇවිල්ලා අතරමැදියන් ලෙස කටයුතු කරමින් ලාභය පීම සඳහා භාවිත කළ හැකි ණයවර ලිපියක්. right? මේකෙදී පළමු ණයවර ලිපි අපි කියනවා පැවරිය හැකි ණයවරයක් කියලා. අනික් එක අපි කියනවා පැවරූ ණයවරයක් කියලා. transferable letter of credit අනික transferred පැවරූ ණයවරය. මම මේක ඔයගොල්ලන්ට එක්ස්ප්ලেইন කරලා දෙන්නම්. හැබැයි මේක මාත් එක්කම අඳින්න. අඳොත් ඔයගොල්ලන්ට ලේසි වෙනවා. right?
right මම මේකෙන් මුළු ස්ක්‍රීන් එකම අරගෙන උගන්නන්නම් මම පේනව නේද උගන්න මේ ස්ක්‍රීන් එක පේනවද මේ බෝඩ් එක පේනවා ඔව් සර් හරි ඕකේ මාත් එක්කම අදගන්න නැත්නම් මාත් එක්කම අදගත්තේ නැත්නම් උගන්න ජීවිතේ මේක අදගන්න බෑ ඊට පස්සේ මේක ගොඩක් වෙලාවට භාවිතා වෙන්නේ අතරමැදියෙක් ඉන්නවා. ඒ අතරමැදියා තමයි මේ වැඩේ කරන්නේ. දැන් උදාහරණයක් වශයෙන් ඇත්තටම කියනවා නම් මේ රිවෝල්වින් LC එකක් වගේ නෙමෙයි ට්‍රාන්ස්ෆරබල් LC එකක් අපි දවසකට LC 10ක් ඇරියොත් LC දෙකක් තුනක් ට්‍රාන්ස්ෆරබල් වෙන්න පුළුවන්. ඒක සිකුම් බණ්ඩම. සාමාන්‍යයෙන් භාවිතේ වෙන්නේ. හරි? මොනවාරි අපිට හොඳ කන්ටෙක්ස්ට් තියෙනවා නම් මරත් මේ ලෙක්චර් එකක් කර අපිට මේ වෙන්න පුළුවන් මේ දැනුම බෙදා ගන්න එක වෙනවද යා වැඩියෙන් ගානක් හොයාගන්න පුළුවන් හොඳම බිස්නස් එකක් තමයි මේ ට්‍රාන්ස්ෆරබල් LC බිස්නස් එක. ලාභයක් ලබා ගන්න පුළුවන්. හැබැයි ඉතින් කන්ටෙක්ස්ට් තියෙනවා. හොඳ කන්ටෙක්ස්ට් තියෙනවා නම් මම නමරු අපිට මේ දේශපාලන කන්ටෙක්ට් කරේ කොහොම හරි ඉතින් අපේ නෑ නෙමෙයි මේ තේමතුරු ඉතිකොට ඒකින්ද තමයි මේ කන්ටෙක්ට් එක නැත්තේ ඒකින්ද තමයි අපි මේ ලෙක්චර් කර දඟලන්නේ හරිද නැත්තම් මේක හොඳ බිස්නස් එකක් මම මේ කියලා දුන්න පස්සේ ඔයගොල්ලන්ට තේරෙයි චා මේක මරුනේ කියලා මේක ගොඩාක් වෙනවා ගාමන්ට් ඉන්ඩස්ට්‍රි එකේ ඇඟලුම් කර්මාන්තයේ මේක බොහොම හුඟක් සුලභ දෙයක්. අපි ගමු එක්සැම්පල් එකකට. මෙතන ඉන්නවා ඇප්ලිකන්ට්. ඇප්ලිකන්ට් කියන්නේ buyer. ගැනුම්කරු. right? මෙහර ගාවත් ඔයගොල්ලන්ට පේනව නේද? මට ටිකක් එහාට ගත්තම දැන් හිර වෙනවා. ඔව් සර් නැත්නම් ඔව් දැන් අපිට මට හිර වෙනවා. මේ හරියට පේනව නේද ඔයගොල්ලන්ට? ඔව් සර්. මෙයා buyer. එතකොට මේ buyer එනවා බැංකුවට. issuing bank. නිකුත් බැංකුව. issuing බැංකුවට එනවා. issuing බැංකුවට ඇවිල්ලා කියනවා මට transferable LC එකක් අරින්න ඕන. transferable LC එකක් අරින්න ඕන. පැවරියක් ණයවලට නිකුත් කරන්න ඕන කියලා. ඒ ණයවලේ පැහැදිලිවම තියෙන්න ඕන පැවරිය හැක කියන එක. පැවරිය හැක කියන වචනේ තියෙනවා. transferable LC කියන එක. පැවරිය හැකි ණයවලයක් කියලා කියනවා. ඒ පළවෙනි ස්ටෙප් එක. එතකොට මේ issuing bank එක මේක නිකුත් කරනවා. පැවරියක ණයවලේ advice කරනවා. අපි ඒකට කියනවා first advising bank කියලා. පළවෙනි නිවේදන බැංකුව. first advising bank. පළවෙනි නිවේදන බැංකුව. දැන් මේ ඇප්ලිකන්ට් ඇවිල්ලා අපි හිතමු UK වල ඉන්න කෙනෙක් කියලා. හරිද? මේ ඇප්ලිකන්ට් ඇවිල්ලා UK. buyer. එංගලන්තේ ඉන්නේ. UK වල ඉන්නේ. එතකොට එයා මේ යාගේ බැංක් එකෙන් මේ ලන්ඩන් බැංක් එකෙන් අපි දැන් බැංක් ඔෆ් ලන්ඩන් වලට රිකවර්ඩ් ගිහිල්ලා එහෙම නැත්නම් බාක්ලේස් බැංක් එකට ගිහිල්ලා ඒ ඉෂුම් බැංක් එක අරනවා
ෆස්ට් ඇඩ්වයිසින් බැංක් එක අපි හිතමු මෙහි බැංක් ඔෆ් ලන්ඩන් හරි පීපල්ස් බැංක් හරි සම්පත් බැංක් හරි මේ අපේ ලංකාවේ දැන් බැංක් එකක්. ෆස්ට් බෙනිෆිෂරි ඉන් යා ඇඩ්වයිස් කරනවා මේ LC එක මේක නම්බර 2 නම්බර 3 යා ඇඩ්වයිස් කරනවා ෆස්ට් බෙනිෆිෂරි. First beneficiary. CIARY. First beneficiary. First beneficiary. පළවෙනි first beneficiary කියන එක සිංහල වචනේ සිංහල වචන තමයි ටිකක් පැටලෙන්නේ. පළමු අර්ථලාභියා. පළමු අර්ථලාභිය. First beneficiary. right? එයා පළමු අර්ථලාභිය. එතකොට පළමු අර්ථලාභියට මේ කරනවා. දැන් මෙතන අපි දැන් අගයන් ටේකුත් දාමු. මේ පළවෙනි LC එක US dollars ලක්ෂයක්. US dollars ලක්ෂයක LC එක. එතකොට මේ ඇඩ්වයිස් කරන්න කීයද? US dollars ලක්ෂයක LC එකක් තමයි advice කරන්න. අපි මෙයාට advice කරනවා නිවේදනය කරනවා US dollars මේ ලක්ෂිකම LC එක. US dollars ලක්ෂික LC එකක් නිවේදනය කරනවා. ඒ කරනකොට අපි කියනවා මේ US dollars ලක්ෂයකට units අපි හිතමු භාණ්ඩ ඒකක number of units ගත්තොත් ඒකක 1000ක් තියෙනවා. number of units 1000 කියලා අපි හිතමු. number of units 1000කට value එක value US dollars ලක්ෂයක්. හරි. දැන් මේක තමයි අපි මේක මේ පළවෙනි LC එකේ ප්‍රමාණය. right? එතකොට first beneficiary ට මේක advice කළාම දැන් first beneficiary ඇවිල්ලා අතරමැදියා. පළවෙනි අර්ථලාභියා. එයා මේ ඇඟලුම් නිෂ්පාදනය කරන්නේ නැහැ. දැන් ගොඩාක් වෙලාවට ඕක වෙනවා ලංකාවේ ඇඟලුම් කර්මාන්තය. අපි හිතමු බ්‍රැන්ඩික්ස් හරි මාස් හරි ලොකු කම්පැනිස්. ඒගොල්ලෝ තමයි මේ UK වලින් බය මේ මාක්ස් ඇන්ඩ් ස්පෙන්සර්, හැරඩ්ස් වගේ ලොකු කම්පැනිස් වල. right? මාක්ස් ඇන්ඩ් ස්පෙන්සර්, හැරඩ්ස් වගේ ලොකු කම්පැනිස් වල මේට අවශ්‍ය ඇඟලුම් යවන්නේ මෙන්න මෙයා. අනුමතලාභිය. හැබැයි ෂර්ට් මම කපාරක් මට මතකයි මාක්ස් ඇන්ඩ් ස්පෙන්සර් එකට ගිහිල්ලා ලන්ඩන් ගිහිල්ලා මේ මාක්ස් ඇන්ඩ් ස්පෙන්සර් එකට ගිහිල්ලා දැන් බැලුවා ආසාවට ෂර්ට්ස් බලලා එකක් තුන ලස්සන ෂර්ට් එකක් බැලුවාම ඒකේ ෂර්ට් එක අනුර බලනවනේ කොහෙද මේඩ් ඉන් කොහෙද කියලා. ඒකේ ගහලා තියෙන පොඩියට මේඩ් ඉන් ශ්‍රී ලංකා කියලා. දැන් අපි ලංකාවේ මේ අපි රුපියල් 3000කට විතර ගන්න ෂර්ට් එකක් එහෙ වෙනවා පවුම් 50 60ක්. පවුම් 50 60ක් විතර වෙනවා එහෙ ෂර්ට් එකක්. රුපියල් 15000ක් 20000ක් විතර වෙනවා මේ ලංකාවේ අපි ගන්න ෂර්ට් එකක්. හැබැයි ඊට වඩා ක්වොලිටි එක තියෙනවා. නමුත් අර දැක්කම සන්තෝෂික ඇති වෙනවා මේ අපේ දේවල් නේද කියලා. නමුත් ඒ ෂර්ට් එක මේඩ් ඉන් ශ්‍රී ලංකා වුණාට ඒ ෂර්ට් එක හදන්නේ බ්‍රැන්ඩික්ස්ලා මාර්ස්ලා නෙමෙයි. දැන් නම් ඒගොල්ලන්ගේ කම්පැනිස් තියෙනවා. ඒ දවස්වල තියෙන බයින් ඔෆිසස් තියෙනවානේ. ඒතර ඒගොල්ලෝ නෙමෙයි මේ හදන්නේ. ඒගොල්ලෝ දෙනවා සබ් කොන්ට්‍රැක්ට් දෙනවා. තිස්සමහාරාමේ, කැකිරාවේ, එහෙම නැත්නම් නාරම්මල ඔය පැත්තේ ගාමන්ට් ෆැක්ටරි එක අපේ අහිංසක සහෝදරයෝ ඒගොල්ලෝ තමයි මේවා හදලා නිෂ්පාදනය කරලා දෙන්නේ. හැබැයි ඉතින් ඒගොල්ලෝ ආව නිෂ්පාදනය කරලා අර ප්‍රමිතියට කරාට ඒගොල්ලන්ට කන්ටෙක්ස්ට් නැහැ. හැරඩ්ස්
එහෙම නැත්නම් මාක්ස් ඇන්ඩ් ෆ්‍රෙන්ඩ්ස් ඩීල් කරන්නේ මෙයත් එක්ක විතරයි. ඒගොල්ලන්ට අවශ්‍යයි කියලා. ඉතින් එතකොට මේගොල්ලෝ කියනවා දැන් මේ LC එක ඇඩ්වයිස් කරනවා. ඇඩ්වයිස් කළාට පස්සේ මෙයා ෆස්ට් බෙනිෆිෂරි මේ LC එක ට්‍රාන්ස්ෆර් කරනවා. මේ LC එක ට්‍රාන්ස්ෆර් කරනවා. මෙයා කියනවා ට්‍රාන්ස්ෆර් කරන්නයි කියලා. LC එක ට්‍රාන්ස්ෆර් කරන්නයි කියලා. මේ ෆස්ට් ඉන්වෙස්ට්මන්ට් බැංක් එකට කියනවා. ට්‍රාන්ස්ෆර් US dollars 80,000. May amount එක US dollars 80,000. Habay number of units dahama වෙන්න ඕන. number of units dahama වෙන්න ඕන. හැබැයි ගාන අඩුයි. දැන් මේ තුන මේ හතරවෙනි. හරි? number of units දහම වෙනවා ගාන අඩු කරලා. එතකොට දැන් මේක ලක්ෂයකට වැලියු එක ලක්ෂයක් US ඩොලර්ස් ලක්ෂයක් යුනිට්ස් 1000ක් කියන්නේ එක යුනිට් එකක් අපි හිතමු මේ US ඩොලර්ස් 1000ක් වෙනවා. එහෙම දැන් හරියද? ලක්ෂ 1000න් බෙදුවහම එක යුනිට් එකක් දෙන්නේ 100ක් වෙනවානේ. එක යුනිට් එක ඩොලර් 100ක් වෙනවානේ. ඔව් එක යුනිට් එක ඩොලර් 100ක් වෙනවා. ඒතර ඩොලර් 100ක් නේද? එහෙමයි වෙන්නේ. නමුත් යුනිට් 1000ක් තියෙනවා. දැන් මෙතෙන්දී අර එක යුනිට් එක වටිනාකම මේගොල්ලෝ ඊළඟ අර දෙවෙනි අර්ථලාභයට දෙනකොට දෙන්නේ එක යුනිට් එකක වටිනාකම අපි ගෙවන්නේ 80යි. 100ක් නෙමෙයි 80යි ගෙවන්නේ. ඩොලර් ඒ කියන්නේ ඩොලර් 80000ක් වුණේ. ඒ වගේ 1000ක් දෙන්න ඕන. අපි යුනිට් 1000ම දෙන්න ඕන. ගාන අඩු කරගත්තා. රයිට්. අඩු කරලා මේගොල්ලෝ දැන් ඇඩ්වයිස් කරනවා අර සෙකන්ඩ් ඇඩ්වයිසින් බැංක් එක. සෙකන්ඩ් ඇඩ්වයිසින් බැංක්. දෙවෙනි නිවේදන බැංකුවට. second advising bank දෙවෙනි නිවේදන බැංකුවට කරනවා. මේක 5. නම්බර 5. right මේ නම්බර 5 දැන් second advising bank එකට එලහම දැන් මේ යන LC එකේ වටිනාකම කීයද? LC value එක කීයද? කීයද LC value එක? LC value එක කීයද? 80,000. 80,000. LC value එක US dollars 80,000. USD 80,000. මම K කියලා දාන්නේ අර 0.0 කියන එක 80,000. units 1000ක්ම ඕන. units 1000ක්ම ඕන. එතකොට second advising bank එක මේ LC එක නිවේදනය කරනවා second beneficiary. දෙවෙනි අර්ථලාභයට second benefit advise කරනවා. එතකොට නම්බර 6 එතකොට second benefit හම් වෙන්නේ US dollars 80000ක LC එක අපි නිවේදනය කරනවා. යුනිට් 1000ක් ඉඳලා. අන්න අතන මෙයා හැදුවා නිෂ්පාදනය කරලා අපි කියනවා මේකේ කෙලින්ම යවන්න ඇප්ලිකන්ට් එකට. එතකොට මෙයා කෙලින්ම ඇප්ලිකන්ට් එවනවා. බාන්න ටික. ඒ ගුඩ්ස්. අත. බාන්න ටික එවනවා. එවලා එයා දෙනවා ඒ අදාළ ડોකියුමන්ට්ස් ටික දෙනවා මේ සෙකන්ඩ් ඇඩ්වයිසින් බැංක් එකට. documents. මේ documents වල වටිනාකම කීයද? US dollars 80000ක document. US dollars 80000ක document දෙනවා. හැබැයි බාන්න goods කොච්චරද units 1000ක්ම යවලා. unit 1000ක්ම මෙයාට යවලා. මේ වටිනාකම රැට අඩු කරලා. හරි?
දැන් තේරෙනවනේ දැන් මම මාත් එක්කම ලියා අදගන්න කිව්වේ තව ටිකක් යනකොට මේකක් වගේ නෝ මේ මකුළු ගලක් වගේ නෝ. ඒකෙන්ද දැන් අඳින්න පටන් ගත්තා නම් ලෙඩේ. උගන්ට කොහෙන් කිලෝමීටර් කරගන්න පුළුවන් වේද කියලා හිතා ගන්න. දැන් එතකොට මේ 80,000 කරලා ගත්තට පස්සේ මේ ડોකියුමන්ට්ස් ටික ආවට පස්සේ මෙයා එවනවා මේ ડોකියුමන්ට්ස් ටික මෙතන. ඒ වටනාකම ડોකියුමන්ට් US ඩොලර්ස් 80,000. මේ ડોකියුමන්ට්ස් ටික හැමෝම ඒගොල්ලෝ චෙක් කරලා එවනවා ෆස්ට් ඇඩ්වයිසින් බැංක් එකට. ෆස්ට් ඇඩ්වයිසින් බැංක් එකට ආවම අට මේක 9. ෆස්ට් ඇඩ්වයිසින් බැංක් එක දෙලාම දැන් මේ ડોකියුමන්ට්ස් ටික එනවා 80,000 ડોකියුමන්ට් ටික එනවා. ඒගොල්ලෝ ඉන්ෆෝම් කරනවා ෆස්ට් බෙනිෆිෂරියට මෙන්න වාගේ මේ ට්‍රාන්ස්ෆර් LC එකේ ඔන්න ડોකියුමන්ට්ස් ආවා 80,000 ડોකියුමන්ට් ආවා. කිව්වහම මෙයා බැංකුවට එනවා. මෙයා බැංකුවට ඇවිල්ලා මේ ડોකියුමන්ට්ස් ටික අරගෙන ඒකේ ඉන්වොයිස් එක කොමර්ෂල් ඉන්වොයිස් එක චේන්ජ් කරනවා. කොමර්ෂල් ඉන්වොයිස් එක ස්විච් කරනවා. මාරු කරනවා. ඒක චේන්ජ් කරනවා. මේ 80,000 ඉන්වොයිස් එක කුණු කුටියට දාලා ගන්නවා අලුත් LC එක අලුත් කොමර්ෂල් ඉන්වොයිස් එක ඒකට රිප්ලේස් කරනවා. අනිත් ડોකියුමන්ට්ස් එකක්වත් රිප්ලේස් කරන්නේ නැහැ. කොමර්ෂල් ඉන්වොයිස් එක විතරයි රිප්ලේස් කරන්නේ. ඒ රිප්ලේස් කරන කොමර්ෂල් ඉන්වොයිස් එක වටිනාකම කීයක් වෙන්න ඕනද? 100,000. 100,000 වෙන්න ඕන. very good. 100,000 වෙන්න ඕන. මොකද 100,000 තමයි ඔරිජිනල් LC එක වෙන්නේ. එතකොට මේ 80,000 වෙනකොට 100,000 රිප්ලේස් කරලා අපි යවනවා ડોකියුමන්ට්ස් ටික මෙහාට. ડોක්ස් එනවා US ඩොලර් 100,000 වල. US ඩොලර්ස් 100,000 වලට ආවම අපි ඔන්න ඉෂුම් බැංක් එකට ආවා. ඉෂුම් බැංක් එකේ බැලුවා. හරි ඇප්ලිකන්ට් දෙනවා. ඇප්ලිකන්ට් සල්ලි ගෙවනවා. ડોකියුමන්ට්ස් එක ගන්නවා. ඊට පස්සේ මෙයා පේ කරනවා. ඇප්ලිකන්ට් පේ කරනවා මේ 8 9ද 9 මේක 10 මේක 11 applicant pay US dollars 100,000 applicant US dollars 100,000 ගෙවනවා. ඒවට පස්සේ මේ issuing bank එක මේ 12 US dollars 100,000 pay කරනවා first advising bank එකට. ඒකට negotiating nominated bank එකට pay කරනවා. ඒ කළාම ඒගොල්ලෝ කරන වැඩේ දැන් මෙතනින් ඇවිල්ලා තියෙන ඩිමාන්ඩ් එක 88නේ. ඒගොල්ලෝ මේ 100,000 තියාගෙන 80,000 පේ කරනවා මෙයාට. 13 pay US dollars 80,000. pay US dollars 80,000 pay කරනවා. second advising bank. right? So second advising bank එක ඒක ආවට පස්සේ මෙයාට පේ කරනවා බෙනිෆිෂරියට 14 US dollars 80,000 US dollars 80,000 යාට ගෙවනවා. දැන් බලන්න කොහොමද ට්‍රාන්සැක්ෂන් වෙන්නේ කියලා. දැන් ඔයගොල්ලෝ මාත් එක්කම ඇඳගත්තේ නැත්නම් ලෙඩේ. අඳගන්න බෑ මේක. දැන් මෙතෙන්දී මේ විදිහට තමයි ට්‍රාන්ස්ෆරබිලිටි එකක් වෙන්නේ. මෙයාට ඕනේ ෆස්ට් බෙනිෆිෂරියට ඕනේ කන්ටැක්ට්ස් ටිකයි. මං කිව්වේ ඒකේ නියම ජොබ් එක කියලා පුළුවන් නම් කරගන්න. කන්ටැක්ට් ටිකයි වෙන මොකක්ද ඕනේ? කම්පියුටර් එකේ printer එක විතරයි ඕනේ. කම්පියුටර් එකයි printer එකයි විතරයි. ඉන්වොයිස් එක ටයිප් කරලා හදාගන්න. නේද? වෙන කිසි දෙයක් ඕනේ නැහැ. යාට ස්ටාෆ් එකක් ඕනේ නැහැ මොකුත් නැහැ. කීයද ලාභේ? US dollars 20,000. නිකම්ම ඉඳලා. කිසි දෙයක් වේදන්න. EPF නැහැ, ETF නැහැ, මොකුත් නැහැ. තනියෙන් කරන එක නෙන්න තනියෙන් කරගත්තා. right?
ඒ කියන්නේ පළවෙනි අර්ථලාභය අතර මැදියේ කැටිට දෙපැත්තෙන් කටයුතු කරනවා. දැන් මෙතෙන්දි මේගොල්ලන්ට ඔක්කොම ඒ වගේ දේවල් යන්න ඕන. පැහැදිලි නේද? right. මට ඉක්මනටම යන්න වෙනවා මේ තව පැය කාලයක් තියෙන පැය කාලෙදී මේක ඉවර කරන්න ඕන. මේකේ ඔයගොල්ලෝ බලන්න පැවරිය හැකි ණයවර ලිපියක් මේ විදිහට යනකොට දැන් පුතේ ඔයගලන්ට පේනවද මේ ස්ක්‍රීන් එක? මට ඉක්මනට කියන්නේ? ඔව්. පේනව නේ? හරි. අනිත් එකත් පේනව නේද? පැත්තකින්. ඔව්. right fine. හරි. එහෙනම් අපි බලමු අතරමැදියන් ලෙස කටයුතු කරමින් ලාභය බීම සඳහා භාවිත කළ හැකි ණයවරය. දැන් ඕගොල්ලන්ට මේක කියවනකොට තේරෙනවා. හරිද? මෙහිදී ආනයනකරු නියම අපනයනකරුගෙන් රහසිගතව තබාගත හැකියි. මේ ආනයනකරු නියම අපනයනකරු මෙයා. එයාගෙන් රහසිගතව තියාගන්න. මොකද එයාගේ ඉන්නේ ඉන්වොයිස් එකේ ඉන්නේ කවුද කියන එක. හැබැයි ඉතින් කොච්චරවත් හංගන්න බෑ. ෂිපර් හැටියට එන්නේ වෙන මිනිස්සෙක්ගේ නමක්. BL එකේ ෂිපර් ඉන්නේ මෙයා. ඉතින් මෙතෙන්දී මෙයා දැනගන්නවා කවුද කියන එක. පුළුවන් තරම් අර සමහර වෙලාවට කොච්චරවත් රහසිගතව තියාගන්න බැරි වුණත් මේගොල්ලෝ කැමති නෑ මෙයා කෙලින්ම මෙයාව කන්ටැක්ට් කරොත් එයාට 20000ක් ලාභයි. නමුත් එයා කැමති නෑ මේ වැඩේ කරන්න. මොකද මේ ලංකාවේ මේ මිනිස්සුන්ට බයට UK ඉන්න බයට ලංකාවේ වෙන කිසිම කන්ටැක්ට් එකක් නෑ. එයා කැමති ටික ගාන වැඩි වුණා. එයා දන්න කන්ටැක්ට් එකක් හරහා යන්න. නැත්තම් මෙයාට පුළුවන් ප්ලේ අවුට් කරන්න. හරි? ඒකින්ද ඔක වෙනවා. තවද ආනයනකරුට භාණ්ඩ විශාල තුගයක් අවශ්‍ය විටකදී හෝ භාණ්ඩ නිශ්චිත නියෝජිතකින් ලබාගත යුතු විටකදී භාවිත වේ. පළමු ණයවරයට අපි කියනවා පැවරිය හැකි ණයවරය කියලා. දෙවෙනි එකට කියනවා පැවරූ ණයවරය කියලා. දෙවෙනි එකට කියනවා පැවරූ ණයවරය කියලා. මේක පාලනය වන්නේ පැවරිය හැකි ණයවරය පාලනය වෙනවා UCP 600 38 වෙනි වගන්තිය අනුව. මේ UCP 638 කියන එක නම් අඩුම ගාන 4-5 පාරක්වත් කියවලා තියෙන්න ඕන. 38 වෙනි වගන්තිය වෙන කිසිම නෝට් එකක් දෙන්න ඕනේ නැහැ. 38 වෙනි වගන්තිය කියවුවාම ඕගොල්ලන්ට තනිකරම නෝට් එක තියෙනවා පැවරිය හැකි ණයවරේ ලිපියේ නෝට් එක තනිකර තියෙනවා. එන්න දිග පිටු 1 2 පිටු 1 2 3 4 5 පිටු 5ක මේ වගන්තියක්. right? එන පිටු 4ක විතර වගන්තියක්. පිටු 4ක වගන්තිය මේකේ තියෙනවා සම්පූර්ණයෙන්ම මේකේ A to Z වෙලා තියෙනවා. හරිද? මේක නම් ඔයගොල්ලෝ අනිත් දවසේ කියවගෙන එන්නම ඕන. මම දැන් අවශ්‍ය කීපයක් විතරක් කරනවා. නමුත් මේක කියවලා ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන්. හරි? මේක සමහර ආටිකල්ස් උත් ගොඩාක් කියවලා තේරුම් ගන්න වෙනවා. හරි? සම් ආටිකල්ස් ටික ගන්න. පැවරිය හැකි ණයවරයක් යනු පැවරිය හැක ට්‍රාන්ස්ෆරබල් යනුවෙන් විශේෂයෙන් සඳහන් කර ඇති ණයවරයක්. ට්‍රාන්ස්ෆරබල් කියලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් පැවරිය හැකි ණයවරයක් නෙමෙයි. ඒක එනවා ආටිකල් 38(2) එකේ. හරිද? මේක කෙලින්ම කියනවා ආටිකල් 38(b) එකේ කියනවා මෙම වගන්තියේ අවශ්‍යතාවය සඳහා පැවරිය හැකි ණයවරයක් යනුවෙන් අදහස් කරන්නේ පැවරිය හැකිය යනුවෙන් විශේෂයෙන් සඳහන් කර හැකි ණයවරය. දැක්කනේ? අර්ථලාභයගේ අන පරිදි පළමු අර්ථලාභය පැවරිය හැකි ණයවරයක් සම්පූර්ණයෙන්ම හෝ කොටසක් හෝ වෙනත් අර්ථලාභයකට දෙවෙනි අර්ථලාභයට භාවිතා කිරීමට ඉඩ සැලසිය හැකියි. හරි? දැන් මේක සම්පූර්ණයෙන්ම දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් කොටස් වශයෙන් දෙන්නත් පුළුවන්. දැන් ගාමන්ට් ඉන්ඩස්ට්‍රි එක නම් ගොඩක් ඔය එන්නේ කොටස් වශයෙන් දෙන එක. දැන් මේක කොහොමද? මම කණ්ඩක් දැන් මේක කැලෙන් කැල්ල ඕන වෙනවා ඉතුරු විනාඩි 10ට. අපි හිතුව මෙහෙම මේ මෙතන මේ first beneficiary පුළුවන් මේ
LC එක එයාට හම්බෙච්ච ඩොලර් ලක්ෂයක LC එක යුනිට් 1000ක LC එක එයාට පුළුවන් ඕනනම් කෙලින්ම එක්කෙනෙක්ට දෙන්න. එහෙම නැත්නම් පුළුවන් කීප දෙනෙක්ට දෙන්න. 1 2 3 කියලා තුන් දෙනෙක්ට දෙන්න. පළවෙනි එකකට කියනවා ඔයා යුනිට් 500 units හදන්න. මේ 1000ක් නේ. 500 units ඔයා හදන්න. දෙවෙනි එකට කියනවා ඔයා 200 units හදන්න. තුන්වෙනි එකට කියනවා ඔයා 300 units හදන්න. එක්කෙනෙක්ට වඩා වැඩි ගානකට දෙන්නත් පුළුවන්. එක්කෙනෙක්ට වඩා වැඩි ගානකට දෙන්නත් ඕනනම් එක්කෙනෙක්ට දෙන්න පුළුවන්. එහෙම නැත්නම් තව එක්කෙනෙක්. හැබැයි මේ මෙයාට බෑ මේ දෙවෙනි එක්කෙනාට බෑ තුන්වෙනි කෙනෙක්ට දෙන්න. එතනින් ඉවරයි. පළවෙනි එක්කෙනා දෙවෙනි එක්කෙනාට දුන්නාට පස්සේ තුන්වෙනි එක්කෙනාට දෙන්න බෑ. right? පවරායති ණයවරයක් දෙවන අර්ථලාභයගේ ඉල්ලීම මත තෙවන අර්ථලාභයකට පැවරිය නොහැක. right? මේ ඔක්කොම තියෙනවා මේ ආටිකල් 38 එකේ. 38 එකෙන් ප්‍රශ්න එනවා හැම අවුරුද්දකම එනවා. හැම අවුරුද්දකම එනවා. හරි? පැවරිය හැකි ණයවරයක පළවෙනි අර්ථලාභයා දෙවන අර්ථලාභයට පවරන විට වෙනස් කළ හැක්කේ පාත සඳහන් කරුණු පමණි. අනිකුත් දීමෙන් සහ කොන්දේසි එලෙසින්ම තිබිය යුතුයි. මේ ආටිකල් 38 එකේ තියෙන ආටිකල් 38G තාමත් වැදගත් 38G. ඒකේ තියෙනවා මේ පවරනකොට පවරන්න පුළුවන් යම් යම් නියමයන් හා කොන්දේසි විතරයි. හැම එකම වෙනස් කරන්න බෑ. හරි? එතකොට හැම එකම වෙනස් කරන්න බෑ. යම් යම් කොන්දේසි විතරයි පවරන්න පුළුවන්. right? අනිත් ඒවා ඒ විදිහටම තියෙන්න ඕන. මේ බඩුවල ක්වොලිටි එක ඉන්ස්පෙක්ෂන් සර්ටිෆිකේට් ඕන නම් ඒවා ඒ ඔක්කොම අර විදිහටම තියෙනවා. වෙනස් කරන්න පුළුවන් ඒවා තියෙන්නේ පස් මහ බැලුම් වගේ 5යි. එකක් තමයි ණයවරේ වටිනාකම. ඒක හරිනේ. ණයවරේ වටිනාකම 1000 අපි වෙනස් කළා මේ සෝරි ලක්ෂය වෙනස් කළා 80000ට. එතකොට එහි සඳහන් ඒකක මිල ඒකත් හරිනේ. එක මිල ඩොලර් 100යි කියලා කිව්වා. ඔරිජිනලි. අපි පවරනකොට කියනවා එක අපි ඔයාලට දෙන්නේ 80 ගානේ කියලා. හරි ඒක වෙනස් කරන්න පුළුවන්. අවලංගු වන දිනය. අන්න වැදගත්. අවලංගු වන දිනය. මේ LC එක එක්ස්පයර් වෙන්නේ ජනවාරි 31. ජනවාරි 31 LC එක එක්ස්පයර් වෙන්නේ. ඔරිජිනල් LC එක. එතකොට අපි දෙවෙනි එකට අපි දැම්මොත් එහෙම මේක පවරනකොට මෙයාට පවරනකොට අපි කිව්වොත් එහෙම එක්ස්පයරි ඩේට් එක වෙනස් කළේ නැත්නම් ඒක යන්නේ ජනවාරි 30 කියලා. ජනවාරි 31 කියලා. ජනවාරි 31 කියලා ගියාම එයාට පුළුවන් බඩු ලාස්ට් මොමන්ට් පටවල අවලංගු වන දිනයට කලින් මේ ડોකියුමන්ට්ස් ටික මෙහාට එන්න. නමුත් මේ කුරියක මෙතෙන්ට ඇවිල්ලා මෙයාව හදලා මෙයා රිප්ලේස් කරන්න හදනකොට LC එක එක්ස්පයර්. එහෙනම් යාට සත්‍යයක්වත් එන්නේ නැහැ ඉෂුයින් බැංක් එකේ. LC එක එක්ස්පයර්. ඩිස්ක්‍රිපන්ට් LC එක. සත්‍යයක්වත් එන්නේ නැහැ. ඒකෙන්ද අපි කරන්න ඕනේ මේ අවලංගු වෙන දිනේ එක්ස්පයරි ඩේට් එක අඩු කරන්න ඕන. ජනවාරි 31 නම් මේ ඔරිජිනල් LC එක එක්ස්පයර් වෙන්නේ. අපි මෙයාට ට්‍රාන්ස්ෆර් කරනකොට කියනවා second LC එක ට්‍රාන්ස්ෆර් කරනකොට කියනවා එක්ස්පයරි ඩේට් එක ජනවාරි 15 කියලා. ජනවාරි 15 කියලා කිව්වම එයා ඔක්කොම දරිපිටි ගන්න කරලා ලෑස්ති කරලා එයා ඉක්මනට පටවල ඉක්මනට වෙනවා ජනවාරි 15 වෙනිදා කළා කලින් ડોකියුමන්ට්ස් එක ෆස්ට් ඉන්වේස්ට් බැංක්. එතකොට අපිට පුළුවන් කල් තියෙනවා මේක දවස් දෙකක් ගිහිල්ලා හරි කිසි කරදරයක් නැතුව කලබලයක් නැතුව ડોකියුමන්ට්ස් ටික රිප්ලේස් කරලා එවන්න පුළුවන්. ඒ වගේම ලියවිලි ඉදිරිපත් කර හැකි කාල සීමාවත් අපි කිව්වොත් එහෙම ලියවිලි ඉදිරිපත් කරන නවගත කළ දින සිට දින 21ක් තුලදී ලියවිලි දෙන්න ඕනේ කියලා ඒක අපි අඩු කරනවා දවස් 10කට විතර. මොකද අපිට මේ ඩිලේ වෙන්න අපිට පාඩුයි.
ඒ වගේම අවසන් නැවගත කිරීමේදී මේක latest shipment date එක අපි කියනවා on or before 31st January. On or before 31st January. Latest shipment date. එහෙම කරලා තිබ්බට පස්සේ එහෙම වුණොත් අපිට මේ ડોකියුමන්ට්ස් ටික මෙහාට ගන්න හම්බ වෙන්නේ මේ එක්ස්පයරි එකට ගන්න. ඉතින් ඒකෙන්ද අපි latest shipment date එක ජනවාරි 15 වගේ කලින් දවසක් දානවා. දාලා නැවත කිරීමේ කාලය අඩු කරගෙන අපි ඉක්මනට ડોකියුමන්ට්ස් ටික ගන්නවා. ඔන්න පහ වෙන්න පුළුවන්. මේ කරුණු එකක් හෝ සියල්ලම අඩු කිරීමට හෝ දුහුඬු කිරීමට හැකියාව ඇත. එසේම රක්ෂණ ප්‍රතිශතය මුල් ණයවරයේ වටිනාකම ආවරණය වීම සඳහා වැඩි කර යුතුයි. දැන් බලන්න රක්ෂණය සාමාන්‍යයෙන් තියෙනවා නම් LC එකේ වැලියු එකකින් 100ට 110ක්. LC එකේ වැලියු එකකින් 100ට 110ක් තියෙනවා. එහෙමනම් ලක්ෂයක LC එකක් තියෙනවා නම් රක්ෂණය කීයද තියෙන්න ඕනේ? රක්ෂණය කීයද තියෙන්න ඕනේ? ඩොලර් කීයක රක්ෂණය කරන්න ඕනද? LC එක වටිනාකම ලක්ෂයයි. ඒතර 110,000 වලට අපි රක්ෂණය කරන්න ඕන. 110,000 රක්ෂණය කරන්න ඕන මේ ඔරිජිනල් එක හැටියට. දැන් බලන්න මෙතෙන්ද අපි ට්‍රාන්ස්ෆර් කළේ 80000යි. 80000 නම් 80000න් LC එකේ අපි කිව්වේ නැත්තම් රක්ෂණය ගැන අපි කතා නොකර හිටියොත් සම්ප්‍රදාන කුලෝ අපි යන්න ඕනේ 110කට. එහෙනම් එන්නේ ඩොලර් 88000. 80000 110 කියන්නේ 88000. නමුත් 88000ක රක්ෂණයක් අරගෙන එයා එවුවනම් මෙතෙන්ට මෙයාට රක්ෂණ සාධකය වෙනස් කරන්න බෑ. අපි ඇසිටිස් යවන්න වෙනවා මෙහාට. ඇසිටිස් මේ ඉෂුම් බැංකුවට යවන්න ඕන. ඒ යවුවම ඉෂුම් බැංකුවේ රිජෙක්ට් කරනවා. එයි. රක්ෂණ සාධකයේ මේ ණයවරේ වටිනාකම ලක්ෂයයි 1,10,000ක් රක්ෂණය වෙන්න ඕන එකට වෙලා තියෙන්නේ 88000. එන එක රිජෙක්ට්. ඒකින්ද අපි මේ පළවෙනි එකට මැච් වෙන්න අපි කියන්න ඕන අරක ට්‍රාන්ස්ෆර් කරනකොට insurance should be 140% of the LC value කියලා. අපි හිතමු 140%. එතකොට තමයි යන්න 110ට එන්නේ. මේ අහිංසක දුප්පත් second මේ beneficiary දෙවෙනි අර්ථලාභියා එයා අඩුවෙන් කරන්නත් ඕන. වැඩියෙන් ඉන්ෂුර් කරන්නත් ඕන. ඉන්ෂුරන්ස් එකට වැඩියෙන් ගියලා වැඩිපුර ප්‍රීමියම් මේකුත් ගෙවන්න වෙනවා. ඒත් ඉතින් එයාට ලාභයි. එයාට ලාභයක් තියෙනින් දන කරන්නේ. මොකද එයාට මේ කන්ටෙක්ස් නෑ නැත්තම්. right? හරි. මේකේ මම දීලා තියෙනවා ඔයගොල්ලෝ බලන්න නෝට් එක. නමුත් මම මේ ඇන් දෙක තමයි ඔයගන්ට වටහා ගන්න තියෙන පහසුම ක්‍රමේ. පැවරිය හැකි ණයවරයක වාසි තමයි දෙවන අර්ථලාභියාට පළවෙනි අර්ථලාභියාගේ සැපයුම් කරු සලේකන ණයවරයක ආවරණය ලැබෙනවා. මෙයාටත් සලේකන ණයවරයක ආවරණය ලැබෙනවා. ඒක හරි වැදගත්. මේදී සිදුවන්නේ පළවෙනි අර්ථලාභියා විසින් මුල් ණයවරය ඔරිජිනල් LC දෙවන අර්ථලාභියා වෙත පැවරීම මිස අලුතින්ම ණයවරයක් නිකුත් කිරීම වෙන්නේ නැහැ. අලුත් ණයවරයක් නෙමෙයි මෙයාට පවරනවා. ඔරිජිනල් LC එක පවරනවා. හරි හැබැයි ගාණ අඩු කරලා පවරන්නේ. එම නිසා පළමු අර්ථලාභියාට සාමාන්‍ය ලෙස ණයවරය නිකුත් කිරීමේදී මෙන් සුරකමක් ලැබීමට අවශ්‍ය නැහැ. එන්නේ කිතාමත් වැදගත්. මේ ෆස්ට් බෙනිෆිෂරියට මේ 80000ක LC එකක් ඉෂුව කරන්න කිව්වොත් මෙයාගේ බැංක් එකට එයා සුරකමක් තියන්න ඕන. සිකියුරිටි එකක් තියන්න ඕන. නමුත් මේක අලුත් LC එකක් නෙමෙයිනේ. එයාට ආපු LC එක පවරන්න ඕනේ. එහෙනම් එයාට සිකියුරිටි එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකම අපි second advising bank එකට මේ දානකොට අපි කියනවා upon receipt of funds from the first advising bank. එයා දන්නවා. මෙයා දන්නවා මේක transferable LC එකක් කියලා. අපි දානවා clause එකක් upon receipt of funds from the issuing bank we will pay. Upon receipt of funds. මේ issuing bank එකෙන් සල්ලි ලැබුණාම තමයි මම ඔයාලට ගෙවන්න කියලා clause එකකුත් දානවා. නැත්තම් මෙයා මේ document ආපුවම අපි UCP 600 හැටියට ගෙවන්න ඕනේ. ගෙවන්නේ අර clause එක දාලා තියෙනවා. ඒකෙන්ද ඒ කියන්නේ මෙයා හරියට වැඩේ කළේ නැත්නම්
ඉෂුවින් බැංක් එකෙන් සල්ලි එන්නේ නැහැ. එහෙනම් ඔයාටත් නැහැ. හරි? ඒකින්ද ඒ වගේ ක්ලෝස් එකක් දානවා. මේක තව එකක් තියෙනවා. බැරි වෙලාවත් මේ මෙතෙන්ට එනකොට මේ ෆස්ට් බෙනිෆිෂරි සාමාන්‍ය ලෝකෝත්තරයක් වල ඉන්නේ මේකේ. මිනිහා මිසින්. මිනිහව හොයාගන්න නැහැ. කො මිනිහා හේරේ හරිය මොන හරි වංචාවකට අහු වෙලා මිනිහා හේරේ දැන් මේක කරගන්න බෑ. එතකොට මොකද වෙන්නේ? දැන් මේ අමම්ස්ටට එවලන්න තියෙන ડોකියුමන්ට්ස් එක. එතකොට මේ ඇඩ්වයිසින් බැංක් එක කරන්නේ මෙයාට ඉන්ෆෝම් කරනවා. එයා එන්නේ නැත්නම් එයාව කන්ටැක්ට් කරගන්න බැරි නම් එකපාරක් කළා දෙපාරක් කළා මෙඩිකල් තියාගෙන දවස් දෙකක් ඇතුළත මේ 8010 ડોකියුමන්ට්ස් ටික එවනවා ඉෂුවින් බැංක් එකට. ඉෂුවින් බැංක් එකට ආවම ඉෂුවින් බැංක් එක මෙයාට නිකන් බෝනස් වගේ ඇප්ලිකන්ට් යුනිට් 1000 වෙනවා. ලක්ෂයක් ගෙවන්න ඕන එකේ දැන් ගෙවන්නේ 80000. ඒ 80000 ක්ලේම් කරලා තියෙන්නේ. ඒ 80000 මෙයාට ආපු ගමන් මෙයාට සතයක්වත් දෙන්නේ නැහැ. එලෙම්ම 80000 සෙකන්ඩ් ඇඩ්වයිසින් බැංක් එකට. නැත්නම් අර මිනිස්සුන්ට ලොකු අසාධාරණයක් වෙන්නේ. ඒකත් තියෙනවා මේ එකේ. මේක මේ සම්පූර්ණයෙන්ම මේ ආටිකල් ටික කියවන්න මේ එතකොට ඔයගොල්ලන්ට තේරෙනවා මේ ඔක්කොම ටික මම කියපු ටික තියෙනවා. ආනයනකරුට ඇතිකේ අතිරේක අවදානම් සහ පිරිවැය තමයි නොදන්නා තෙවන පාර්ශ්වයකින් භාණ්ඩ ලැබීම අවදානම. මෙයාට තියෙන අවදානමත් මේ නොදන්නා තෙවන පාර්ශ්වයකින් භාණ්ඩ ලැබීමේ අවදානම. පාර්ශ්වයන් රැසක පිළියෙල කිරීම හා පරීක්ෂා කිරීම සිදු වෙන නිසා වැරදි සිදුවීමේ සම්භාවිතාව වැඩි. ඊළඟ වංචා සිදුවීම අවස්ථාව වැඩි. හරි? 638 වගන්තියේ වැදගත් අනුවගන්ති මේක මම දීලා තියෙනවා. මේ ඔක්කොම කියවන්න මේ විතරක් මදි සම්පූර්ණයෙන්ම කියවන්න. කියවලා ඉවරලා අපි කරමු. අනිත් දවසේ මම පැවරි හැකි ණයවර ඔයගොල්ලෝ කියවගෙන එන්න. ඒකේ තියෙන ප්‍රශ්න මොන හරි තියෙනවා නම් මට කියන්න. අනිත් දවසේ මේ ආටිකල්ස් ටික කියවලා ක්ලැරිෆයි කරගන්න. මම ඊගා දවසේ කරනවා back to back ready. මේකෙන් වෙනස් වෙන්නේ කොහොමද කියන එක බලමු. right? අද එළ 9යි නේ. අනිත් දවසේ අපි කරමු ඒ back to back ready එක නම් පටන් ගන්න. මම අද බලාගෙන ආවේ මේ ඉවර කරන්න. නමුත් කරන්න දෙයක් නැහැ. ඔයගොල්ලන්ට පැහැදිලිවම කියලා දෙන එක තමයි වඩාත්ම හොඳ වැඩේ. එහෙනම් මේක ආටිකල් 38 කියවලා ආටිකල් 38G කටපාඩම් කරලා ආටිකල් 38G නම් කටපාඩම් කරලා හැමතිස්සෙම නේ ප්‍රශ්නයක් මොනවද මේ වෙනස් කරන්න පුළුවන් මේ දේවල් කියලා පාස් පේපර්ස් බලන්න එන්න තියෙන ප්‍රශ්නත් ඔක්කොම අරගෙන එන්න.